තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරුදැරියනි මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ හතරවන විද්‍යාව පාඩම මිනිසාගේ සමායෝජනය හා සමස්ථිතිය කියන මාතෘකාව අප මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නේ. මේ මාතෘකාවේ සෑහෙන දුරකට අපි ඇවිල්ලා තියෙනවා. මිනිසාගේ ස්නායු පද්ධතිය අපි කතා කරා. මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතිය, මධ්‍ය ස්නායු පද්ධතියේ මොළයේ කොටස්, සුෂුම්නාව, පර්යන්ත ස්නායු පද්ධතියේ මොළයෙන් හටගන්න කපාල ස්නායු යුගල් 12, සුෂුම්නාවෙන් හටගන්න සුෂුම්නා ස්නායු යුගල් 31. මේ දේවල් ගැන කතා කරලා අපි ප්‍රතීක ක්‍රියා ගැන අවසාන කොටසේදී අවසාන වශයෙන් සාකච්ඡා කරුවා මොකද්ද ප්‍රතීක ක්‍රියාවක් කියන්නේ කියලා. ප්‍රතීක ක්‍රියාවකදී ආවේග ගමන් ගන්නා කෙටිම ගමන් මඟ ප්‍රතීක ඡාපය, ප්‍රතීක ඡාපයකට අයිති කොටස් අපි ඉගෙන ගත්තා. ප්‍රතීක ඡාපය කියන්නේ මිනිසාගේ ස්නායු පද්ධතියේ කෘත්‍යම ඒකකය කියලාත් අපි ඉගෙන ගත්තා. ඒ නිසා අපි ස්නායු පද්ධතිය, ස්නායුක සමායෝජනය සිදු කිරීම සඳහා මිනිස් දෙහි හැඩගැහිලා තියෙන පද්ධතිය ස්නායු පද්ධතිය ගැන අපි කතා කරලා ඉවරයි. ස්නායු පද්ධතිය ගැන කතා කරා. මේ ස්නායු පද්ධතිය ආශ්‍රිතවම තියෙන උපපද්ධතියක් ගැන තමයි අද අපි නැත්තම් මේ කොටසේදී අපි මුලින්ම කතා කරන්න හදන්නේ. මේ කොටසේදී අපි මුලින්ම කතා කරන්න හදන්නේ. මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව තියෙන උපපද්ධතියක්. උපපද්ධතියක් ගැන. එය ස්නායු ප්‍රධාන ස්නායු පද්ධතියට සම්බන්ධව ක්‍රියාත්මක වෙන එහෙත් ප්‍රධාන ස්නායු පද්ධතියෙන් පරිබාහිරව පිහිටා තිබෙන උපපද්ධතියක්. මේකට අපි කියනවා ස්වයං සාධක ස්නායු පද්ධතිය. නමේම තියෙනවානේ ස්වයං සාධක ස්නායු පද්ධතිය. ඒ කියන්නේ අපේ ඇඟේ සිදුවන ශරීරය තුළ සිදුවන සමහරක් අනිච්චානුග ක්‍රියාවන්, අපේ පාලනයට යටත් නොවන ක්‍රියාවන්, අපි සිතාමතා නොකරන ක්‍රියාවන් රාශියක් මේ ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් සමායෝජනයට ලක් කරනවා, පාලනයට ලක් කරනවා. ඇත්තටම ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් සිදු කරන ක්‍රියාවන් අපේ අනුදැනුමින් තොරයි, අනිච්චානුකෝ වෙන්නේ. එතකොට හයිව ප්‍රතීක ක්‍රියාද නැහැ. ප්‍රතීක ක්‍රියා කියන්නේ හානිකර උත්තේජ වලට ශනිකව දක්වන ලබන ප්‍රතිචාරය. ඒක නෙවෙයි මේ. අපේ ශරීරය තුළ සිද්ධ වෙන සමහරක් අපේ අනුදැනුමකින් තොරව සිදුවන ක්‍රියා. අනිච්චානුක ක්‍රියාවන් රාශියක් පාලනය කරන්න මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය වැදගත් වෙනවා. ඒවා අපි හිතලා මතලා පාලනය කරන ඒවා නෙවෙයි. හිතලා මතලා පාලනය කරන ඒවා නෙවෙයි. අපේ අනුදැනුමකින් තොරව ශරීරය තුළ සිදුවන ඇතැම් ක්‍රියා පාලනය කිරීම සඳහා මිනිසාගේ ප්‍රධාන ස්නායු පද්ධතිය ආශ්‍රිතව පිහිටා තිබෙන උපපද්ධතියක් තමයි ස්වයං සාධක ස්නායු පද්ධතිය. ඒ නිසා ස්වයං සාධක ස්නායු පද්ධතියේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන අනිච්චානුග ක්‍රියාවන් රාශියක් පාලනය කෙරේ. එතකොට මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් සුෂුම්නාව අපි දන්නවනේ. දැන් මේ විදිහට මේ තියෙන මොළය නම් මේ තියෙන මොළය නම් මස්තිෂ්ක අර්ධගෝල දෙක මම මේ ඇන්දේ. දැන් මේ තියෙන සුෂුම්නා ශීර්ෂ කියන මේ සුෂුම්නාව නම් පල්ලෙහාට යනවනේ. මේ සුෂුම්නාව ආශ්‍රිතව සුෂුම්නාව දෙපස පිහිටි ගැන්ග්ලියා පේලි දෙකක්. මෙහෙම ගැන්ග්ලියා පේලි දෙකක්. එක ගැන්ග්ලියා පේලියක් මේ. ගැන්ග්ලියම් කියන්නේ මොකද්ද? මධ්‍ය ස්නායු පද්ධතියෙන් පිටත නියුරෝන වල සෛල දේහ පිහිටා තිබෙන ස්ථාන ගැන්ග්ලිය. සාමාන්‍යයෙන් මම කිව්වා අපේ ස්නායු පද්ධතියේ තියෙන නියුරෝනේවත් ස්නායු සෛල වල සෛල දේහ 99%කම නියුරෝන වල සෛල දේහ පිටත තියෙන මධ්‍ය ස්නායු පද්ධතිය ඇතුලේ මොළේ හෝ සුෂුම්නාවේ. මොළයේ සුෂුම්නාවෙන් පිටත නියුරෝන වල සෛල දේහ එක රාශී වෙලා තියෙන තැන් වලට තමයි ගැන්ග්ලියම් කියලා කියන්නේ. ඒතකොට මේ සුෂුම්නාවේ දෙපස පිටි ගැන්ග්ලියා පේලි දෙකක්. මේ තියෙන එක ගැන්ග්ලියා පේලිය, මේ තියෙන තව ගැන්ග්ලියා පේලිය. ඔන්න ඔය වගේ ගැන්ග්ලියා පේලි දෙකක්.
කින් දැන් මේ දෙකෙන් මේ සුසුම්නාවට සම්බන්ධයකුත් තියෙනවා මෙහෙම. මම හරිම view නෙවෙයි මම මේ අඳින්නේ. කොහොම මේකෙන් මෙහෙම මුළු ඇඟටම ස්නායු වීදෙනවා. මේකෙනුත් වීදෙනවා. විවිධ දිශාවලට. මෙන්න මේ පද්ධතිය තමයි අපි කියන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය. ප්‍රධාන ස්නායු පද්ධතිය ආශ්‍රිතව තියෙන උපපද්ධතිය. ප්‍රධාන ස්නායු පද්ධතිය මේ තියෙන මධ්‍ය ස්නායු පද්ධතිය මොළේ සුසුම්නාව මොළෙන් හට ගන්න කපාල ස්නායු නෙමෙයි. යුගල් 12ක් තියෙනවා මම 12 අඳින්න යන්නේ නැහැ කීපයක් අඳින්න. සුසුම්නාවෙන් හට ගන්න සුසුම්නා ස්නායු යුගල් නෙමෙයි. ඒවා යුගල් 31ක් තියෙනවා. හරිද? දැන් මේ මධ්‍ය ස්නායු පද්ධතියයි පරාන්ත ස්නායු පද්ධතිය තමයි මිනිසාගේ ස්නායු පද්ධතියනේ. ඒක ආශ්‍රිත තියෙන උපපද්ධතිය මේ රතු පාටින් ඇදලා තියෙන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය. ඒක සුෂුම්නාව දෙපස පිහිටි ගැන්ග්ලියා පේලි දෙකක් සුෂුම්නාවට සම්බන්ධ වූ සුෂුම්නාව දෙපස පිහිටි ගැන්ග්ලියා පේලි දෙකක් සහ එයින් වීදෙන ස්නායු වලින් සමන්විත පද්ධතියක්. මේකෙන් කරන්නේ ප්‍රධාන ස්නායු පද්ධතියට සම්බන්ධව පවතිමින් අපේ ශරීරය තුළ අපේ පාලනයට යටත් නොවූ අනිච්චානුක ක්‍රියාවන් රාශියක් පාලනය කරන්න මෙන්න මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය වැදගත් වෙනවා. හරි? සුෂුම්නාවට සම්බන්ධ වූ සුෂුම්නාව දෙපස පිහිටි ගැන්ග්ලියා පේලි දෙකක් සහ එයින් වීදෙන ස්නායු වලින් සමන්විත උපපද්ධතියක් තමයි ස්වයං සාධක ස්නායු පද්ධතිය. මිනිස් දේහය තුළ සිදුවන අනිච්චානුක ක්‍රියාවන් රාශියක් පාලනයට මෙන්න මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය වැදගත් වෙනවා. ඉතින් මේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ කොටස් දෙකක් තියෙනවා. හරියට මධ්‍ය ස්නායු පද්ධතියත් අපේ ප්‍රධාන ස්නායු පද්ධතියත් කොටස් දෙකයිනේ. මධ්‍ය ස්නායු පද්ධතිය පර්යන්ත ස්නායු පද්ධතිය මතකයිනේ. මොළයේ සහ සුෂුම්නාව මධ්‍ය ස්නායු පද්ධතිය. මොළෙන් හට ගන්න කපාල ස්නායු සුෂුම්නාවෙන් හට ගන්න සුෂුම්නා ස්නායු පර්යන්ත ස්නායු පද්ධතිය. ඒතර මේ දෙක එකතු වෙලා ස්නායු පද්ධතිය. ඒ වගේ මේ ස්වයං සාධක ස්නායු පද්ධතියත් කොටස් දෙකයි. කොටස් දෙකයි. ප්‍රධාන ස්නායු පද්ධතිය ආශ්‍රිත තියෙන උපපද්ධතියත් කොටස් දෙකයි. ස්වයං සාධක ස්නායු පද්ධතිය කොටස් දෙකයි. මොනවද? එකක් තමයි අනුවේගී ස්නායු පද්ධතිය. අනුවේගී කොටස. අනුවේගී ස්නායු පද්ධතිය. ස්වයං සාධක ස්නායු පද්ධතියේ පළවෙනි කොටස අනුවේගී ස්නායු පද්ධතිය. දෙවැනි එක ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. ඇත්තටම කියනවා අනුවේගී එකෙන් කරන වැඩවලට විරුද්ධ වැඩේ තමයි ප්‍රත්‍යානුවේගයෙන් කරන්නේ. දැන් මේක අනිච්චානුක ක්‍රියාවන් පාලනය කරනවා කියවනේ සමස්තයක් ඇටියට ස්වයං සාධක ස්නායු පද්ධතිය. එතකොට අනිච්චානුක ක්‍රියාවන් පාලනය කරනවා නම් හිටපු ගමන් ඒ අනිච්චානුක ක්‍රියාවන් වල වේගය වැඩි කරන්න ඕනේ. හිටපු ගමන් අඩු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වේගය වැඩි කරන්න සාමාන්‍යයෙන් වේගය වැඩි කරන්න දායක වෙන්නේ අනුවේගී එක. වේගය අඩු කරන්න දායක වෙන්නේ ප්‍රත්‍යානුවේගී. අනිත් පැත්ත වෙන වෙලාවලුත් තියෙනවා. කියන්නේ මෙයා කරන දේ විරුද්ධ පැත්ත තමයි මෙයා කරන්නේ. පැහැදිලි? එහෙනම් අනුවේගී ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය ලෙස මිනිසාගේ ස්වයං සාධක ස්නායු පද්ධතිය කොටස් දෙකක් තියෙනවා. අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ලෙස. අපි බලමු අනුවේගීකෙන් මොනවද කරන්නේ ප්‍රත්‍යානුවේගීකෙන් මොනවද කරන්නේ කියලා. හරි. මේ බලන්න. ස්වයං සාධක ස්නායු පද්ධතිය. මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව පිහිටන උපපද්ධතියක් ලෙස ස්වයං සාධක ස්නායු පද්ධතිය දැක්විය හැකිය. අපගේ පාලනයට යටත් වූ අනිච්චානුක අපේ පාලනයට යටත් නැති අපි ඒකට කියන අනිච්චානුක ශරීර අභ්‍යන්තර ක්‍රියාවන් රාශියක් ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් පාලනය කෙරේ. සුෂුම්නාව දෙපස පිහිටි සුෂුම්නාවට සම්බන්ධ වූ ගැන්ග්ලියා පේලි දෙකක් හා ඒවායින් හටගන්නා ස්නායු තන්තු වලින් මේ පද්ධතිය සමන්විත වේ. සුෂුම්නාව දෙපස පිහිටි සුෂුම්නාවට අන්තර් සම්බන්ධිත ගැන්ග්ලියා පේලි දෙකක් සහ එයින් හටගන්න ස්නායු තන්තු වලින් තමයි මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය සමන්විත වෙන්නේ. මේකෙන් කිසිදු ඉච්ඡානුක ක්‍රියාවක් පාලනය කරන්නේ අනිච්ඡානුක ක්‍රියාවන් තමයි පාලනය කරන්නේ. මධ්‍ය ස්නායු පද්ධතියින් පිටත නියුරෝන වල සෛල දේහ පිහිටා තිබෙන ස්ථාන ගැන්ග්ලියා නම් වේ. මම ඒක කිව්වේ නැත්තම් මෙතන අර අපි ඊට කලිනුත් මම මේක සඳහන් කරා ගැන්ග්ලියා කියන්නේ මොනවද කියලා. නම් මෙතන කියනවනේ. හරිද? මෙතන කියනවා සුෂුම්නාව දෙපස පිහිටි සුෂුම්නාවට සම්බන්ධ වූ ගැන්ග්ලියා පේලි දෙකක් හා එවැනි හටගන්න ස්නායු වලින් තන්තු වලින් සමන්විත පද්ධතියක් කියලා. ඒක ගැන්ග්ලියම් කියන්නේ මොනවද? මධ්‍ය ස්නායු පද්ධතියෙන් පිටත. ඒ කියන්නේ මොළේ සුෂුම්නාවෙන් පිටත
නියුරෝනල් සෛල දෙහි ඒකරාශී ස්ථාන ගැන්ග්ලියම් එවැනි ගැන්ග්ලියා පේලි දෙකක් එක ගැන්ග්ලි ගැන්ග්ලියා පේලි දෙකක් සහ එක නියුරෝනල් සෛල දෙය මේ වයි තියෙන්නේ. හරි මේ රතු පාට ගුලි ගුලි තියෙන්නේ නියුරෝනල් සෛල දේව ගැන්ග්ලියා ඒවෙන් හටගන්න ස්නායු තන්තු වලින් තමයි මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය සමන්විත වෙන්නේ. හොඳයි අපි බලමු. මේ තියෙන හරියටම මේ දාලා තියෙන එකයි මේ තියෙන මේ සුෂුම්නාවට සම්බන්ධ ගැන්ග්ලියා පේලි එවෙන් හටගන්න ස්නායු තන්තු මේවා එක එක අවයව වලට ස්නායු සපේන හැටි මේ ඇස් වලට හරි කේට ග්‍රන්ථි වලට හෘදයට පෙනහළු වලට මේ ආමාශයට ආහාර මාර්ගයට මුත්‍රාශය වලට ප්‍රජනක අවයව වලට ස්නායු සපේනවා. සුෂුම්නාව දෙපස පිටි ගැන්ග්ලියා පේලි දෙකක් සහ එන්නට ගන්න ස්නායු තන්තු වලින් සමන්විත පද්ධතියක් තමයි මිනිසාගේ ස්වයං සාධක ස්නායු පද්ධතිය. කොටස් දෙකකින් යුක්තයි අනුවේගී ස්නායු පද්ධතියයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියයි. අනුවේගීයකින් කරන කාර්යයන් වල අනික් පැත්ත රිවර්ස් කරන්න තමයි නැත්නම් ප්‍රතිවිරුද්ධ කරන්න තමයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය තියෙන්නේ. ස්වයං සාධක ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකි. අංක 1 අනුවේගී ස්නායු පද්ධතිය, අංක 2 ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. අනුවේගී එකයි ප්‍රත්‍යානුවේගී එකයි. ඒතකොට මම මේක හිමින් කියලා දෙන්නම්. දැන් අපි ගත්තොත් මුලින්ම අනුවේගී ස්නායු පද්ධතිය ගමු. අනුවේගී ස්නායු පද්ධතිය මෙයා ගත්තොත් අනුවේගී ස්නායු පද්ධතිය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ බිය වූ අවස්ථාවක බය වෙච්ච ශනික බයවීමක් ඕ කේන්ති ගිය අවස්ථාවක නරක වැඩක් කේන්ති යන එක නේද ස්වාමීන් වහන්සේ නේද වෙනින් වහන්සේ හරි ඒ වුණාට අපිට කේන්ති යනවනේ නේද අපි තාම සම්පූර්ණයෙන්ම දේශේ බැහැර කරපු අය නෙවෙයිනේ නේද හරි එතකොට බිය වූ අවස්ථාවක හෝ කේන්ති ගිය අවස්ථාවක සටනට හෝ පලා යෑමට දැන් බිය වුණොත් හෝ කේන්ති ගියොත් කරන්න පුළුවන් දේවල් දෙකයි සාමාන්‍යයෙන් ශරීරය දන්නේ දෙකයි එක්ක පලා යන්න ඕනේ දුවන්න ඕනේ දැන් උදාහරණයක් හැටියට ලොකු බල්ලෙක් බුරාගෙන අපිව හපන්න එනවා දැන් ශනිකව බය වෙනවා කරන්න පුළුවන් දේ තමයි අනේ පා කියලා දුවන එක නේද සර්ප දෙකක් අත් දෙකට ගත්තා දිව්වා හරිද ඒක මේ අපි මම මේ hina වෙලා කියන තරම් සරල නැති වෙන්න පුළුවන් නමුත් බය වෙලා දුවනවා නේ එහෙම නැත්නම් දැන් කේන්ති ගියොත් දැන් සමහරක් වෙලාවට බය වැඩිකමට ආවේගශීලී වෙලා සටන් කරන්නත් පෙළඹෙන බය වැඩි වුණාම සටන් කරනවා සමහර අය හරි කේන්ති ගියාමත් සටන් කරන එකයි මම කිව්වේ බිය වූ අවස්ථාවක ටිකක් කේන්ති ගිය වෙලාවක සටනට හෝ පලා යෑමට ශරීරය සූදානම් කරන්නේ මේ අනුවේගී ස්නායු පද්ධතිය. දැන් අපි දැක තියෙන අර වගේ බල්ලෙක් එලෝගෙන එනකොට අපිව බුරාගෙන මේ අපිට බුරාගෙන හපන්න එලෝගෙන එනකොට දුවනවානේ. දුවලා ගෙදර ගිහිල්ලා හති දයා මේ විස්තර කියනවානේ අපි. කියනකොට නේද? කියනවා දිව්වා නෙමේ දිව වුණා කොහොම දිව්වද කියලා මන් දන්නෙත් නෑ. ඒක සමහරක වැටවල් වලින් පැනගෙන උඩින් පැනගෙන කොහොම පැන්නද කියලා මන් දන්නෙත් නෑ. හැබැයි ඇත්තටම පස්සේ ගිහිල්ලා බැලුවට පස්සේ අපිට ඒ වැටෙන් පයින්නත් බෑ. ඒ වෙලාවේ පැන්නිලා. ශරීරේ අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙලා. කේන්ති ගියාම සමහර මිනිස්සු ආවේගශීලී වෙලා සටන් කරනවා. ගහ ගන්නවා. හැබැයි පස්සේ කේන්තිය නිවුණාට පස්සේ එයා කියනවා මට මොනවා වුණාද කියලා මන් දන්නේ. ඒක කොහොම වුණාද කියලා මන් දන්නේ. ඇත්තටම සමහරක් වෙලාවට ඔහුගේ අනුදැනුමකින් තොරව අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙලා මෙහෙම වෙන්නේ. ඒ නිසා අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ බිය වූ අවස්ථාවකදී හෝ කේන්ති ගිය අවස්ථාවකදී සටනට හෝ පලා යෑමට දේහය සූදානම් කිරීමට. හරි. දැන් අපිට හොඳම දේ මෙතනදී මේ බිය වූ අවස්ථාවක් ගමු අපි. කේන්ති ගිය අවස්ථාවකට මේක වෙනවා. ඒකට පැත්තක ඉතලා අපිට තේරුම් ගන්න බිය වූ අවස්ථාවක් ගමු. එතන බල්ලෙක් බුරාගෙන එලෝගෙන එනවා අපිට දැන් හපන්න. දැන් හොඳටම බය වෙනවා. එතකොට සාමාන්‍ය විදිහට දුවල වැඩක් නැහැ. වේගෙන් දුවන්න ඕනේ. ටක් ගාලා අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ස්වයං සාධක ස්නායු පද්ධතිය. මොකද්ද කරන්නේ? එන්න මේවා කරනවා. හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. වැඩියෙන් හෘද ස්පන්දනය වෙවි. වැඩියෙන් ඇඟ ඇතුලේ රුධිරය ගමන් කරනවා. සෛල වලට පෝෂක සපයනවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා.
ඒ නිසා තමයි බය වුණාම පපුව ඩඩ් 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 සාම නිකනුත් ඩඩ්ඩක් ගන්නවා. ඒක දැනෙන්නේ නැහැ. නමුත් බය වුණාම පපුවටත් දැනෙනවා, අත තියලා බැලුවම හොඳට දැනෙනවා ඩඩ්ඩක් ගන්න. ඒ මිනිස්සු කියන්නේ මේ බලන්න මම බය වෙලා මේ තාම මගේ පපුව ඩඩ්ඩක් ගන්නවා එහෙම කියනවනේ. අනුවේගයක ක්‍රියාත්මක වෙච්ච ගමන් හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. ශ්වසන වේගය වැඩි කරනවා. ඇයි හොඳට හුස්ම ගන්න ඕනේ, හොඳට සෛල වලට ඔක්සිජන් යවන්න ඕනේ. මොකද මේකට ශක්තිය ඕනේ. දුවන්න කරන්න ශක්තිය ඕනේ, සටනට පලා යන්න ශක්තිය ඕනේ. ඇඟේ සෛල වලට ශක්තිය දෙන්න. හරිද? ඔක්සිජන් ගන්න ඕනේ, රුධිරයෙන් තමයි ඔක්සිජන් අරන් ගිහලා සෛල වලට දෙන්නේ. ඒ නිසා හෘද ස්පන්දන වේගය වැඩිනවා, ශ්වසන වේගය වැඩිනවා. යාලා සමහර මිනිස්සු බය වුණාම දැන් හති දානවනේ. බය වුණා. අම්මෝ මේ බලන්න. මොකද එහෙම කියනවනේ. තේරෙනවද? හරි. හෘද ස්පන්දන වේගය වැඩිනවා, ශ්වසන වේගය වැඩිනවා. රුධිර පීඩනය වැඩි වෙනවා, බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. මොකද වැඩියෙන් අධි පීඩනයක් ඇතුලේ රුධිරේ පොම්ප කරනවා සෛල වලට. ඒ නිසා බය වුණාම සමහරක් මිනිස්සුන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා මිය ගිය අවස්ථාවක් තියෙනවා. අධික ලෙස බියවීම අධික ලෙස කේන්ති කියපු අයට, ප්‍රෙෂර් එක තියෙන අයට උඟක් බය වුණොත් උඟක් කේන්ති කරොත් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙච්ච නිසා රුධිර පීඩනය වැඩි වෙනවා. ඒක දරා ගන්න බැරි වුණොත් අර වගේ සාමාන්‍ය රුධිර පීඩනය වැඩි රෝගී තත්ත්වෙන් පෙළෙන කෙනෙක් රුධිර පීඩනය එකපාරට වැඩි වෙලා එයා මරණයටපත් වෙන්නත් පුළුවන්. හරිද? තොර රුධිර පීඩනය වැඩි වෙන්නේ ඇත්තටම වැඩි පීඩනකින් රුධිරය තල්ලු කරන්න. ඇඟ ඇතුලේ. එතකොට සෛල වලට හොඳට රුධිරය ගිහිල්ලා සෛල වලට හොඳට පෝෂක ලැබිලා ඔක්සිජන් ලැබිලා සෛල වල මයිටොකොන්ඩ්‍රියල් ශක්තිය නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. සෛල වල ක්‍රියාකාරීත්වය වැඩි වුණොත් තමයි සටනටෝ පලා යාමට හොඳට ශක්තිය එන්නේ. ඒක සාමාන්‍ය හොඳට කේන්ති ගිය වෙලාවට හොඳට බය වෙච්ච වෙලාවක සාමාන්‍ය වෙලාවක නැති හොඳ ශක්තියක් ඇඟේ තියෙනවා. ඊළඟට ඇසේ මේ කණිනිකාව විශාල වෙනවා. ඇයි? සටනටෝ පලා යන්න හොඳට පේන්න ඕනේ. සටන් කරන්නත් බය වෙලා දුවන්නත් හොඳට පේන්න ඕනේ. ඒතර පේනවා කියන්නේ ඇසට වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළු කරගන්නවා. අපි මේ පාඩමේ කතා කරනවා දැන් ඇස ඊළඟ කොටසකදී ඇසට ආලෝකය ඇතුළු කරගන්න ප්‍රමාණය පාලනය කරන්නේ කණිනිකාව කියන සිදුර. ඒතර කණිනිකාව විශාල වෙනවා. ඒතකොට ඇසට ගොඩක් ආලෝකය ඇතුළු හොඳට පේනවා. ඒ නිසා තමයි බය වුණාම ඇස් ලොකු වෙන්නේ. ඔහොම ඇස් ලොකු වෙලා. දැන් ඇස් ලොකු වෙලා බය වෙච්ච වැඩි කමට. ඇසේ කණිනිකාව විශාල වෙලා ඇස් විශාල වෙනවා. අනුවේගිකින් කරන දේ. මේ අපි කොක්කත් හිතලා කරන්නේ නෙමෙයි. හෘද ස්පන්දන වේගය අපිට හිතලා වැඩි කරන්න පුළුවන්. හුස්ම ගන්න එක අපිට ඕන හිතලා හයියෙන් කරන්න පුළුවන්. නමුත් ඒක ශනිකව අපි හිතන්නේ නැතුව අනිච්චානුකව වැඩි වෙනවා. රුධිර පීඩනේ අනිච්චානුකයි අපේ පාලනයටත් නැහැ. නමුත් වැඩි වෙනවා. ඇසේ කණ්ණිකා විශාල වෙලා ඇස් ලොකු වීම අනිච්චානුකයි. ඒතර මේ අනිච්චානුක ක්‍රියාවන් ඔක්කොම කරන්නේ නමුත් ඒ වේගය වැඩි කරනවා. බලන්න අනුවේගයකින්. හරි ඔක්කොම මේ බලන්න දැන් බය වෙච්ච වෙලාවක මේ ලක්ෂණ නැද්ද කියලා. ඊළඟට සමෙන් දහඩිය ශ්‍රාවය වීම වැඩි කරනවා. හමෙන් අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙලා සමෙන් දහඩිය ශ්‍රාවය වීම වැඩි වෙනවා. හමෙන් දහඩිය බේරෙන්න පටන් ගන්නවා. බය වෙච්ච වෙලාවට කේන්ති කියලාට විශේෂයෙන් බය වෙච්ච වෙලාවක තේරුම් ගන්න කියලා මම කියවනේ මේක. හමෙන් දහඩිය වැగిරෙනවා. දහඩිය දානවා හොඳට. මේ සීතල වෙලාවකත් දහඩිය දානවා බය වෙච්ච වෙලාවට. නම දහඩිය දාලා. හරිද? දහඩිය ශ්‍රාවය වීම වේගවත්. ඊළඟට පේශි සංකෝචන සහ හිල්ලීම. මොකද මේක හොඳට චලන වෙන්න එපා. අතපය හොඳට වැඩ කරන්න එපා. දුවන්නෝ සටන් කරන්න. පේශි සංකෝචන සහ හිල්ලීම වේගවත් වෙනවා. මේ ඇඟේ පේශි සංකෝචන සහ හිල්ලීම වේගවත් වෙනවා. හොඳට පේශි සෛල වලට ඔක්සිජන් ගිහිල්ලා පෝෂක ගිහිල්ලා පේශි සංකෝචන සහ හිල්ලීම වෙන වෙලාවට වඩා වේගවත් වෙනවා. සමහර වෙලාවට කොච්චර මේ අනුවේගික ක්‍රියාත්මක වුණාද කියනවනම් අපිට පාලනය කරන්න බැරි විදිහට පේශි සංකෝචන සහ හිල් වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අතේ පයේ පේශි අපිට ඕන විදිහට අතපය වැඩ කරන්නේ. කකුලේම වැඩ කරන්නේ අපිට ඕන විදිහට වැඩ කරන්නේ. හරිද? නමුත් අනුවේගික ක්‍රියාත්මක වෙලා බය වෙච්ච වෙලාවට අනුවේගික වැඩිපුර ක්‍රියාත්මක වුණොත් මේ අතේ පයේ ඇඟේ තියෙන පේශි අපේ පාලනයට යටත් නොවි ඉබේ සංකෝචන සහ හිල් වීම ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට තේරෙන්නේ නැති වෙම අපි ගැහෙනවා. මේ ගැහෙන්න පටන් ගන්නවා. පේශි සංකෝචන ගැහෙනවායි කියන්නේ. කම්මුලේ පේශි, අතේ පහේ පේශි. ඒ කියන්නේ මේ ශක්තිය ඇවිල්ලා සමහර අය කේන්ති ගියාම බලන්න නිකන් ගැහෙනවා සමහර අය. කේන්ති කියලා වැඩි වුණාම. බය වෙලා වැඩි වුණාම සමහර අය ගැහෙනවා. ඒ මොකද අනුවේගී එක ක්‍රියාත්මක වෙලා පේශි සංකෝචන සහ හිල් වීම ප්‍රමාණය වැඩි කරනවා. ඒත් අපේ පාලනයටත් නැතුව පේශි සංකෝචන සහ හිල් වීම වෙන්න පටන් ගැහෙනවා. හරි? ඔන්න ඔය ටික වෙනවා. ඒතර හෘද ස්පන්දන වේගය වැඩි වීම, ශ්වසන වේගය වැඩි වීම, රුධිර පීඩනය වැඩි වීම, ඇසේ කණනිකා විශාල වීම, සමෙන් දහඩිය ශ්‍රාවය වැඩි වීම, පේශි සංකෝචන සහ හිල් වීම ප්‍රමාණය වැඩි වීම, ඇතැම් විට අපිට පාලනය කළ නොහැකි ආකාරයට පේශි සංකෝචන සහ හිල් වීම මේ ඔක්කොම කරන්නේ
අනතුරුදායක අවස්ථාවට දේහය සූදානම් කරන්නේ. මොකද සාමාන්‍යයෙන් බය වෙන්නේ ඕ කේන්ති යන අනතුරුදායක අවස්ථාවකනේ. ඒ අනතුරුදායක අවස්ථාවකදී සටනට ඕ පලායමට දේහය සූදානම් කරනවා. සාමාන්‍ය තත්ත්වයට වඩා හොඳට ශක්තිය දීලා ඇස් පෙනිලා රුධිර පීඩනය වැඩි කරලා හුස්ම ගන්න වැඩි කරලා දාඩිය දාලා ඇස් ලොකු කරලා මේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරලා මේක ලෑස්ති වෙනවා. හැබැයි අඩු වෙන ඒවත් තියෙනවා. මොනවද? ආහාර ජීර්ණය කර කර හිටියනම් ආහාර ජීර්ණය සෑහෙන ශක්තිය වැය වෙනවා. දැන් කෑවට පස්සේ දුම්ගක් ලාට නිදිමත ඇදෙනවානේ. දවල්ට එම ඔබවහන්සේලා දානේ වැළඳුවාම ළමයි ආහාර ගත්තට පස්සේ සාමාන්‍යයෙන් නිදිමතක් එනවා. ඒ ඉතින් සමහර අය විනාඩි 10ක් 15ක් නිදා ගන්නවා. සමහර අය නිදාගන්නේ නැහැ. සමහර අය නිදා ගන්නවා. ඇත්තටම නිදිමතක් එනවා. ඒ මොකද වෙන්නේ? ආහාර ජීර්ණයට ගොඩක් ශක්තිය ඕනේ. ඒ නිසා ඒ වෙලාවේ ආහාර ජීර්ණ ශක්තිය වැය කරන නිසා අනික් වැඩවලට ශක්තිය මදි. ඒ නිසා පොඩි නිදිමත ගතියක් එනවා. ශක්තිය මදි වුණාම නිදිමත ගතියක් එනවා. ආහාර ජීර්ණය කියන්නේ ගොඩාක් ශක්තිය වැය වෙන ක්‍රියාවලියක්. හැබැයි නැවත අපිට ශක්තිය ලැබෙන්නේ ආහාර වලින්ම තමයි. නමුත් ආහාර ජීරවල ඇඟට උරා ගන්න ටිකක් ශක්තිය ඕනේ. ඒක නිසා දැන් මේ වෙලාවේ ආහාර ජීර්ණ වෙමින් හිටියනම් ඒකට ශක්තිය වැය කරන්න බෑනේ දැන්. දැන් මේ සටනට හෝ පලා යෑමට අනතුරුදායක අවස්ථාවට දී සූදානම් කරමින් ඉන්නේ. ටක් ගාලා ආහාර ජීර්ණ ක්‍රියාවන් නතර වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ චලන නවතිනවා. ආමාශයේ චලන නවතිනවා. අග්න්‍යාශයේ ක්‍රියාවන් නතර වෙනවා. කුඩාන්ත්‍ර මහාන්ත්‍ර ක්‍රියාවන් නතර වෙනවා. කුඩාන්ත්‍ර වල ආහාර අවශෝෂණ කරන ප්‍රමාණය අඩු වෙනවා. මහාන්ත්‍රයේ ඒ ජීර්ණයේ ජලය අවශෝෂණය කරන ප්‍රමාණය අඩු වෙනවා. කෙටියෙන් කියනවා ආහාර මාර්ගයේ සංකෝචන අඩු කරලා ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩු කරන අනුවේගී. මොකද මේ වෙලාවේ ආහාර ජීර්ණය කර කර ඉන්න වෙලාවක් නෙමෙයි. ඒ වෙලාවේ සටනට පලා යෑමට දේ සූදානම් කරන්න ඕන වෙලාව. අනතුරුදායක අවස්ථාවක්. ඒතර අපි ඊට ගැලපෙන දේ සකස් කරනවා මිසක් ආහාර ජීර්ණය කර කර ඉන්න වෙලාවක් නැහැ. ඊළඟට තමයි මෞත්‍ර සහ ප්‍රජනක අවයවවල ක්‍රියාකාරීත්වය අඩු කරනවා. හිතන්න දැන් ඔය බය වෙන්න මොහොතකට කලින් බය වෙන්න මොහොතකට කලින් බල්ලා බුරාගෙන ඉන්න මොහොතකට කලින් අපිට දැඩි මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බයි කියලා හිතන්න. දැඩි මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවයක් මන්ට ගොඩාක් මුත්‍රා පිරලා දැන් යන්නේ. මුත්‍රා පිට කරන්න ඕන වෙලා තිබ්බා. දැන් හුඟ දෙනකින් මං අහන ප්‍රශ්නයක් තමයි එතකොට බල්ලා බුරාගෙන මොකද වෙන්නේ? දැන් පන්තිවල ළමයි කියනවා සර් එතකොට ඉබේ යයි. ඇයි වැඩි වෙලානේ කොහොමද තිබුණේ? නෑ. ඒ අවශ්‍යතාවය නැත්තටම නැති වෙනවා. දැනෙන්නේවත් නැති වෙනවා. මොකද මේ වෙලාවේ මුත්‍ර පිට කරගෙන ඉන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මේ සටනට හෝ පලා යෑමට දී සූදානම් කරන. මේ වෙලාවේ මුත්‍ර බැහැර කරගෙන ඉන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් මේ වෙලාවට වෙන්නේ මෞත්‍ර සහ ප්‍රජනක අවයවවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ප්‍රජනනය කර කර ඉන්න වෙලාවකුත් නෙමෙයි මේක. බහිස්ත්‍රාවී කාර්යයට කර කර ඉන්න වෙලාවකුත් නෙමෙයි. ඒ නිසා ඒ අවශ්‍යතාවය තිබ්බනම් මොහොතකට ඊට පස්සේ බය නැති වුණාට පස්සේ නැවත ඒව එනවා. දැන් සමහරක් ළමයි එහෙම බය වෙලා දුවලා ගෙදර ගිහිල්ලා පැයකට විතර පස්සේ බය නැති වුණාට පස්සේ අනේ මට මේ එනකොට ටොයිලට් එකට යන්න ඕනාවක් තිබ්බනේ. අඩේ ඒක මතකත් නැති වුණානේ. කියලා ආයෙ පස්සේ එනවා අර ඉවත් වෙච්ච ගම. අර බය නැති වෙලා යථා තත්ත්වයට පත් වෙච්ච ගමන් අර අවශ්‍යතාව එනවා. මේ මොහොතට දේ සූදානම් කරලා රෝව කර කර ඉන්න වෙලාවක් නැහැනේ. ඒ නිසා මෞත්‍ර සහ ප්‍රජනක පද්ධතිවල ක්‍රියාකාරීත්වයන් අඩු කරනවා. ආහාර ජීර්ණ ක්‍රියාකාරීත්වයන් අඩු කරනවා. ඒවා අඩු කරලා හෘද ස්පන්දන වේගය වැඩි කරලා ශ්වසන වේගය වැඩි කරලා රුධිර පීඩනය වැඩි කරලා ඇසේ කන්නිකා විශාල කරලා ඇස් ලොකු කරලා දහඩිය ස්‍රාවීම වේගවත් කරලා මේවා කරලා පේශි සංකෝචන සහ ඉල්ලීම් වැඩි කරලා සටනට හෝ පලා යෑමට ඕන විදියට මේ ශරීරය මේ මොහොතට සූදානම් කරවන්නේ අනුවේගී ස්නායු පද්ධතිය. එතකොට තමයි අපි කියන්නේ ඉස්සල්ලට අපිට මොනවා වුණත් දන්නේ නැහැ වෙලාවි කියලා. ඌ අනුවේගී ක්‍රියාත්මක වෙලා අපේ පාණ්ඩයටත් නොවන විදිහට ශරීරයේ එක් සිද්ධියට සකස් කරලා තියෙනවා. ඒක නිසා ඒ වෙලාවට අපිට කොහෙවත් නැති ශක්තියක් එනවා දුවන්න. සමහරක් වෙලාවට අපිට හොඳ ධාවන ශූරියෙක් එක්ක ධාවන ශූරයෙක් එක්කත් දුවන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔහුවත් පරද්දගෙන අර බයට. හරි. සටන් කරද්දිත් අපි හිතන්නේ නැති කෙනෙක් එක්ක අපිට සටන් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වෙලාවට අර ශරීරයේ ඒ සූදානම්. හැබැයි පස්සේ බැලුවොත් එහෙම අපිට හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා. අන්න අනුවේගීක. ඒ අනුව අනතුරුදායක අවස්ථාවක සටනට හෝ පලා යෑමට ශරීරයේ සූදානම් කරන්නේ අනුවේගී ස්නායු පද්ධතිය. නිසා මතක තියාගන්න ඕනේ අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වුණාම සමහරක් වෙලට ලොකු ශක්තියක් ඇඟට එනවා. හරි. දැන් උදාහරණයකට මම එක්තරා තැනක කියෙව්වා මේ අපේ රටේ නෙමෙයි වෙනත් රටක ඒ
අම්මයි තාත්තයි පොඩි දරුවයි. පොඩි දරුවා අත දරුවා. මේගොල්ලෝ විනෝද ගමනක් යනවා. ඒ විනෝද ගමනේ යනකොට මේගොල්ලෝ අර මිටියාවතක කඳු මිටියාවතක කඳු බෑවුමක තමන්ගේ වාහනේ නතර කරලා දවල් ආහාරය ගන්න. දැන් මේ පැතිවල පවුල පිටින් යන්නේ. ඉතින් දැන් අම්මයි තාත්තයි මේ පොඩි දරුවයි. ඉතින් කඳු බෑවුමක වාහනේ නතර කරලා බෑවුමීම තනකොළවල කූඩාරාවක් හදලා ඉතින් දැන් තාත්තා වෙනත් වැඩක නියැලෙනවා. අම්මා ඊට චුට්ටක් එහායින් තවත් වැඩක නියැලෙනවා. පොඩි දරුවව පැත්තකින් තියලා තියෙන යා අත දරුවා යාට අර තනකොළ ගොල්ලේ ඒ පොඩි දරුවාම තියෙන හොට් එකක මෙයාව තියලා මේ දරුවව බිම තියලා මේ අම්මා ආහාර පිසිනවා. තාත්තා වෙනත් වැඩකට පොඩ්ඩක් ඈතට ගිහිල්ලා. සමහරවිට දර එහෙම හොයාගෙන ඉන්න වගේ දෙයකට වෙන්න පුළුවන්. දැන් අර වාහනේ පල්ලමේ නතර කරලා තියෙන්නේ. එතකොට දැන් මේ අම්මා දකින්න එකපාරටම අර පල්ලමේ තියෙන වාහනය පල්ලහට එනවා. බ්‍රේක් නැති වෙලා හරි මොකක් කරලා නතර කරලා තියෙන වාහනේ හිමින් පල්ලහට එනවා. ඒතර එහෙම එන්නේ මේ දරුවගේ කිලි. හරි. දරුවා ඉන්න ප්‍රදේශයට එන්නේ. දැන් අම්මා දකින්නවා මේක. හැබැයි දුවගෙන ඇවිල්ලා දරුවා ගන්න වෙලාවක් නැහැ. මොකද දරුවට දුර වැඩි වාහනේට තියෙන දුරට වඩා අම්මා ගිනලා වාහනේට තියෙන දුරට වඩා දරුවට තියෙන දුර වැඩි. ඒකට වාහනේ එනවා. ඒතර මේ අම්මා බය වෙලා ගිහිල්ලා මේ පල්ලමේ එන වාහනේට කන්දින්ලා පල්ලයට එනකොට විභව ශක්තිය නිසා මේක චාලක ශක්තිය වත්ලා වේගෙන් එනවනේ. මේ කාන්තාවක් මේ එන වාහනේ තනියෙන් ඉස්සරහට පැනලා නතර කරා. නතර කරලා හයියෙන් කෑ ගහලා ඒ තමන්ගේ ස්වාමියා ආවට පස්සේ වාහනේ නතර කරලා මේවා මේ කොහමරි දරුවා බේරගත්තා. ඉතින් පස්සේ ඇය ඒ මාධ්‍ය සාකච්ඡාවේ කියලා තිබ්බා ඒක කොහොම වුණාද දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එහෙම කාන්තාවකට මේ ඉහළින් ඉඳලා පහළට එන වාහනයක් නතර කරන්න. තනි කාන්තාවකට. සාමාන්‍ය පිරිමි කෙනෙකුටවත් බැරි වැඩක් නේ සාමාන්‍ය පිරිමි කෙනෙකුටවත්. නමුත් ඒ වෙලාවේ අර දරුවා මේවා වෙයි කියලා එයාට බයක් ආවා. අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වුණා. කොහෙවත් නැති ශක්තියක් ඇඟට ආවා. ටක් ගාලා වාහනේ නතර කරගත්තා එක මොහොතකට. අන්න ඒ විදිහට අපි හිතන්නේ නැති අපේ ශක්තියක් අපිට මේ අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වුණාම එනවා. හැබැයි මේක අපිට හිතලා ගන්න බෑ. එක්ක අපි ශනිකව බය වීමකට ලක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ශනික තද කේන්තියකට ලක් වුණොත් තමයි අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙලා මේ සටන්ටෝ පලා යාමට මේ විදිහට දෙහි සූදානම් කරන්නේ. පැහැදිලිද? එහෙනම් අනුවේගී ස්නායු පද්ධතිය ස්වයංසාධක ස්නායු පද්ධතිය පළවෙනි කොටස ඒක හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ බිය වූ අවස්ථාවක හෝ කේන්තිගේ අවස්ථාවක අනුතුරුදායක අවස්ථාවක සටන්ටෝ පලා යාමට දෙහි සූදානම් කිරීම තමයි අනුවේගී ස්නායු පද්ධතියෙන් කරන්නේ. අපි බලමු. බිය වූ අවස්ථාවක හෝ කේන්තිගේ අවස්ථාවක පලා යාමට හෝ සටනට දේහේ සූදානම් කිරීමේදී ඊට ගැළපෙන අයුරින් දේහ ක්‍රියාවන් සකස් කරනු ලබන්නේ මෙම ස්නායු පද්ධතිය මගින්. මෙමගින් සිදු කරනු ලබන ක්‍රියාවන් කිහිපයක් ලෙස හෘද ස්පන්දන වේගය වැඩි කිරීම, ශ්වසන වේගය වැඩි කිරීම, රුධිර පීඩනය වැඩි කිරීම, ඇසේ කණිනිකාව විශාල වී ඇස් විශාල වීම, සමෙන් දහඩිය ශ්‍රාවය වීම වැඩි කිරීම, පේශි සංකෝචන සහ ඉහිල්වීමේ ශීඝ්‍රතාවය වැඩි වීම, ආහාර මාර්ගයේද ඔක්කොම වැඩි වුණාට මේවා අඩු වෙනවා. හොඳේ. ආහාර මාර්ගයේ අවයවවල පේශි සංකෝචන වේග අඩු කිරීම. ආහාර ජීර්ණය කරගෙන ඉන්න වෙලාවක් නෙමෙයි. ඒකට ශක්තිය වැය කරන්න බෑ. මෞත්‍ර ප්‍රජනක අවයවවල ක්‍රියාකාරීත්වය අඩු කිරීම ආදී දැක්කේ. දැන් ප්‍රජනනයටත් ශක්තිය වැය වෙනවා. ඒකට මේකට ප්‍රජනනයේ ශක්තිය වැය කරගෙන ඉන්න බැරි නිසා ප්‍රජනනයේ සහ බහිස්රාවී අවයවවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ නිසා දැන් හිතන්න එපා හැම වෙලාවෙම අනුවේගී ඔක්කොම වැඩි කරනවායි කියලා. ඒ අවශ්‍ය දේවල් වැඩි කරලා ශක්තිය අනවශ්‍ය දේවල් වලට වැය කරන ඒවා ශීඝ්‍රතාව අඩු කරනවා. ආහාර මාර්ගයේ අවයවවල පේශි සංකෝචන වේග අඩු කිරීම, මෞත්‍ර ප්‍රජනක අවයවවල ක්‍රියාකාරීත්වය අඩු කිරීම ආදී දැක්විය හැකියි. මේ ඔක්කොගෙම කරන්නේ ආහාර ජීර්ණය අඩු කරලා නතර කරලා, බහිස්රාවය නතර කරලා, ප්‍රජනනය නතර කරලා, ශක්තිය වැඩි කරලා සටන්ටෝ පලා යාමට දේහ සූදානම් කරන එක තමයි අනුවේගීකින් කරන්නේ. ඊළඟ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය දෙවනි එක.
ඒක ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍යයෙන් අපි විවේකීව සිටින වෙලාව. නිකන් අපි ඔන්න වැඩක් නැතුව විවේකීව ඇඳකට වෙලා පොතක් බලමින් ඉන්නවා විවේකී වෙලාවට. හරිද? ඒ විවේකී වෙලාවට ගැලපෙන අයුරින් දේහය සකස් කරන්නේ විවේකීව නිකන් නිදාස් සාමාන්‍ය විදියට කිසිම කේන්තියක් නැහැ, බය වීමක් නැහැ, විවේකීව හරි ලස්සනට කාම් රයිට් නිසංසලේ ඉන්න වෙලාවට දේහය සකස් කරන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. එහෙම නැත්නම් වෙන විදිහකින් කියනවා නම් අර අනුවේගී එකෙන් බය වෙච්ච අවස්ථාවක සටනට අවස්ථාවට හැඩ ගැස්සුවට පස්සේ ඒ බියවීම හෝ කේන්තියම පහ වෙලා ගියාට පස්සේ නැවත ශරීරයේ තිබ්බ තත්ත්වෙට අනුවේගී කරපු දේවල් වෙනස් කරලා නැවත තිබ්බ තත්ත්වෙට ගේන්න ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යානුවේගය. කියන්නේ ප්‍රත්‍යානුවේගී එකෙන් අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්වයෙන් උදාසීන කරනවා. දැන් බල්ලා මුරාගෙන එනකොට අනුවේගී ක්‍රියාත්මකලා දිව්වනේ අරවත් සිද්ධිය සිද්ධ වෙලා. ගෙදර දිව්වට පස්සේ දැන් බල්ලා නැහනේ. අනේ ගෙදර දිව්වට පස්සේ බිය පහ වෙනවා. ටිකක් වෙලා යනකොට අම්මටත් කියයි තාත්තටත් කියයි නැත්තම් ගෙදර පන්සලේ නම් විහාරස්ථානයේ ඉන්න අනික් ස්වාමින් වහන්සේලාට නායක හඳුරන්ට කියයි මේක. කිව්වට පස්සේ බිය පහ වෙනවා. ඒ බිය පහ වුණාට පස්සේ දැන් අර තත්ත්වෙ දිගටම තියෙන. ඒතර අනුවේගික එන්නේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ප්‍රත්‍යානුවේගික ක්‍රියාකාරීත්වය නැවත ශරීරයේ සාමාන්‍යීකරණයටපත් කරනවා. يعني අනුවේගික රිවර්ස් කරන්නේ ප්‍රත්‍යානුවේගික. ඒකට විවේකීව තියෙන වෙලාවට හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යානුවේගික. දැන් ඔබ වහන්සේලා මේ වෙලාවේ මේ මගේ පාඩම අහගෙන ඉන්න වෙලාවේ බෝලට විවේකීව නම් ඉන්නේ. මේ දරුවෝ ටික විවේකීව නම් ඉන්නේ. අන්න දැන් ප්‍රත්‍යානුවේගික. ඒකෙන් කරන්නේ මොනවද? හෘද ස්පන්දන වේගය අඩු කරනවා. එතකොට අපිට දැනෙන්නෙත් නෑ අපේ හෘදේ ස්පන්දනය වෙනවද කියලා. අත තියලා බැලුවොත් සමහරකට දැනෙන්නේ. නමුත් ස්පන්දනය වෙනවා බොහොම හෘද ස්පන්දන වේගය අඩුයි. ශ්වසන වේගය අඩුයි. අපිට දැනෙන්නෙත් නෑ අපි හුස්ම ගන්නවාද කියලා. හිතාගත්තොත් හිතලා බැලුවොත් දැන් දැනෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් දැනෙන්නේ ශ්වසන වේගය අඩු කරනවා. රුධිර පීඩනය අඩු කරනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක නෝමල් වෙනවා. පීඩනය අඩු වෙනවා කියන්නේ මේ අර තියෙන්න ඕනේ සාමාන්‍ය ගානට එනවා. රුධිර පීඩනය අඩු වෙනවා. අර බලන්න අනුවේගිකින් කරපු එකේ අනික් කිය. ඇසේ කණිනිකාව කුඩා කරලා ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය අඩු කරන නිසා සාමාන්‍ය විදිහට ඇස් මෙහෙම ලොකු වෙලා නැහැ. සාමාන්‍ය විදිහට. හරි. ඇස් තියෙන. ඇසේ කණිනිකාව කුඩා වෙලා ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය අඩු කරනවා. ඊළඟට සමෙන් දහඩිය පිටවීම අඩු කරනවා. දැන් හුඟක් රස්නේ වෙලාවක නම් දහඩිය පිට වෙන්නේ නැත්නම් සාමාන්‍ය අර බය වුණාම දහඩිය පිට වෙන ගතිය නැති වෙලා යනවා බයිවත් වුණාට පස්සේ. ප්‍රත්‍යානුවේගී ක්‍රියාත්මක වෙලා අර තරම් දහඩිය පිට වෙන්නේ නැහැ. දහඩිය පිටවීම අඩු කරනවා. හරි. දහඩිය පිටවීම අඩු කරනවා. සමෙන් දහඩිය පිටවීම අඩු කරනවා. ඊළඟට දැන් ඔක්කොම අඩු කරනවාද? නෑ. ඊළඟට අර ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. හොඳට ආහාර ජීර්ණය වෙන්න පටන් ගන්නවා. හසලේ ඉන්නකොට. ආහාර ජීර්ණය හොඳට සිද්ධ වෙනවා. ඉතින් පොඩි නිදිමතකුත් එනවා එතකොට. ආහාර ජීර්ණය වෙනවා. මෞත්‍ර සහ ප්‍රජනක පද්ධති වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. සමහර වෙලාවට නැති මුත්‍රා බැහැර කිරීමේ අවශ්‍යතාවත් ඇති වෙනවා. නිකන් විවේකීව නිසංසලේ ගහක් යටට පොතක් කියවගෙනනොත් එතන පොඩ්ඩක් টয়ලට් එකට ගිහින් આવුත් හොඳයි කියලා. එනේ ඒ කියන්නේ මෞත්‍ර සහ ප්‍රජනක අවයවවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒවට හොඳට chance එක හම්බ වෙන ඒවා ක්‍රියාත්මක වෙන්න. හරි. එහෙනම් ප්‍රත්‍යානුවේගී අනුවේගී නෙවෙයි. මොකද මේලයි බයක් නැහැ. කේන්තියක් නැහැ. විවේකී ශරීරේ. ඒතර අර ඒවට තමයි ශක්තිය දෙන්න පුළුවන් හොඳට. ඒ ආහාර ජීර්ණයට, බයිස්රාවයට, ප්‍රජනනයට ශක්තිය වැය කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. විවේකීව සිටින වෙලාවට හරි මෞත්‍ර සහ ප්‍රජනක අවයවවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. බහිස්රාවී අවයවවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ආහාර ජීර්ණ අවයවවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. නමුත් හෘද ස්පන්දන වේගය අඩු වෙනවා. ශ්වසන වේගය අඩු වෙනවා. රුධිර පීඩනය අඩු වෙනවා. ඇසේ කණිනිකාව කුඩා වෙලා සාමාන්‍ය තත්ත්වයට එනවා. සමෙන් දහඩිය ශ්‍රාවීම අඩු වෙනවා. ඒ වගේම තමයි පේශි සංකෝචන හිල්වීම අඩු වෙනවා. නිකන් පොඩි කම්මැලි ගතියකුත් එනවා අතපය හොල්ලන්න. පේශි සංකෝචන නිකන් විවේකීව පේශි සංකෝචන සහ හිල්වීම අඩු වෙනවා. ඒකට සමහරවිට අපිටම හිතෙනවා අනේ අද උගක් වැඩ තිබ්බනම් මම කොහොම කරන්නද මට හරි කම්මැලි දවසක්. ඇත්තටම ඒතර වැඩ තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. අර විවේකීව සිටින නිසා ප්‍රත්‍යානුවේග ක්‍රියාත්මක කියලා එමෙ හිතෙනවා. හරි. පේශි සංකෝචන සහ හිල්වීම අඩු වෙනවා. ඒතර ඒ කියන්නේ අනුවේගී එකකින් කරපු ක්‍රියාකාරීත්වයන් උදාසීන කරන්නේ ප්‍රත්‍යානුවේගී. අනුවේගීකින් කරපු ඒවා උදාසීන කරනවා. අනුවේගීකේ බියු අවස්ථාවක කේන්තිගේ අවස්ථාව සටනට පලායමට දේ සූදානම් කර අර විදියට ප්‍රත්‍යානුවේගයෙන් ඒක රිවර්ස් කරනවා. ඊට පස්සේ කාම් ඒ කියන්නේ
නිසංසල තත්ත්වයට පත් කරනවා. විවේකීව සිටිනකොට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. එහෙනම් ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය විවේකීව සිටින විට ඊට ගැළපෙන අයුරින් දේහ අභ්‍යන්තරය සකස් කිරීම මෙම ස්නායු පද්ධතිය මගින් සිදු කරයි. එනම් අනුවේගී ස්නායු පද්ධතියෙන් සිදු කළ බලපෑම උදාසීන කරන්නේ මෙම ස්නායු පද්ධතිය. මෙමගින් සිදු කරනු ලබන ක්‍රියාවන් කිහිපයක් ලෙස හෘද ස්පන්දන වේගයේ යථා තත්ත්වයට පත් කිරීම. කියන්නේ සාමාන්‍ය තත්ත්වයට අනුවේගීකින් වැඩි කරලා ප්‍රත්‍යානුවේගීකින් අඩු කරනවා. ශ්වසන වේගය අඩු කිරීම. රුධිර පීඩනය අඩු කිරීම. සමෙන් දහඩිය ශ්‍රාවි වීම අඩු කිරීම. ඇසේ කන්නිකාව කුඩා වී ඇස් කුඩා කිරීම. පේශිවල සංකෝචන ශීඝ්‍රතා අඩු කිරීම. ආහාර මාර්ගයේ අවයවවල පේශි චලන වැඩි කිරීම. ආහාර ජීර්ණය හොඳට සිද්ධ වෙනවා. මෞත්‍රා ප්‍රජනක අවයවවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම ආදිය දැක්විය හැකියි. මේවා වැඩි වෙනවා අරව අඩු වෙනවා. විවේකී අවස්ථාවට ශරීරය සූදානම් කරන්නේ මෙන්න මේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. එහෙනම් ඔන්න මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව පිහිටි ප්‍රධාන උපපද්ධතියක් අපි කතා කළා. ඒ තමයි මොකද්ද? ස්වයං සාධක ස්නායු පද්ධතිය. එය ප්‍රධාන ස්නායු පද්ධතිය ආශ්‍රිතව නමුත් එයින් පරිබාහිරව ඊට සම්බන්ධිතව ක්‍රියාත්මක වන උපපද්ධතියක්. සුෂුම්නාව දෙපස පිහිටි ගැන්ග්ලියා පේලි දෙකක් සහ එයින් හටගන්න ස්නායු තන්තු වලින් සමන්විත පද්ධතියක් මේ. ඒ කොටස් දෙකකින් සමන්විතයි. අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. අනුවේගී එකේ අනතුරුදායක අවස්ථාවක සටනට හෝ පලා යෑමට බියු අවස්ථාවක හෝ කේන්ති ගිය අවස්ථාවක සටනට හෝ පලා යෑමට දේහ සූදානම් කරනවා. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ මොකද්ද කරන්නේ? ඒ අනුවේගීකින් කරපු එක උදාසීන කරලා නිසංසල අවස්ථාවක විවේකී අවස්ථාවකට ගැලපෙන විදිහට ශරීර අභ්‍යන්තර ක්‍රියාවන් අනිච්චානුක්‍රියාවන් බැලන්ස් කරනවා. පාලනය කරනවා. තුලිත කරනවා. අනුවේගී එකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් තමයි ප්‍රත්‍යානුවේගීකින් කරන්නේ. ඉතින් ඔබ වහන්සේලා දැනගෙන ඉන්න ඕනේ මොකක්ද අනුවේගීකින් කරන්නේ? මොන වගේ ක්‍රියාවන්ද ප්‍රත්‍යානුවේගීකින් කරන්නේ කියලා. ඔන්න එහෙනම් ස්වයං සාධක ස්නායු පද්ධතිය ගැන අපි කතා කරලා ඉවර කරා. ඒ කියන්නේ අපි මිනිසාගේ ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. ප්‍රධාන ස්නායු පද්ධතියක් ඒ යටතේ උපපද්ධතිය ස්වයං සාධක ස්නායු පද්ධතියක්. ඒ අනුව ස්නායු පද්ධතිය ඉවරයි. ඒ කියන්නේ ස්නායුක සමායෝජනයේ සම්පූර්ණයෙන්ම අවසානයක් කරා. ස්නායුක සමායෝජනයේ අවසානයක් කරා නම් අපිට ඊළඟට ආරම්භ කරන්න තියෙන්නේ අස්නායුක සමායෝජනය. අස්නායුක සමායෝජනය ස්නායු වල මැදිහත් වීමකින් තොරව සිදුවන සමායෝජනය කෝඩිනේෂන් එක සම්බන්ධීකරණය අස්නායුක සමායෝජනය. හොඳයි එහෙමනම් අපි ඒකට යමු. අස්නායුක සමායෝජනය. රසායනික සමායෝජනය. හෙවත් අස්නායුක සමායෝජනය. අපි දන්නවා රසායනික සමායෝජනයත් අස්නායුක සමායෝජනයේදී හෝමෝන නැමැති රසායනික පණිවිඩකරුවන් ඔස්සේ තමයි ප්‍රතිග්‍රාහක සහ කාරක අතර සම්බන්ධීකරණය සිදු වෙන්නේ. හෝමෝන නැමැති රසායනික පණිවිඩකරුවන් ඔස්සේ. මේදී ස්නායු දිගේ පණිවිඩයවල ප්‍රතිග්‍රාහක සහ කාරක නිවැරදිව සම්බන්ධීකරණය කරන්නේ නැහැ. උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රතිග්‍රාහක සහ ඊට ගැලපෙන නිවැරදි කාරක අතර සම්බන්ධීකරණයට ස්නායු දිගේ පණිවිඩය යැවීමක් මෙහිදී සිද්ධ වෙන්නේ නැහැ. ස්නායු මැදිහත් වීමක් සිදු නොවන නිසා අපි මේකට කියනවා අස්නායුක සමායෝජනය කියලා. අස්නායුක සමායෝජනය. මේදී හෝමෝන නැමැති රසායනික දූතයන් රසායනික පණිවිඩකරුවන් ඔස්සේ පණිවිඩ හුවමාරු කරන නිසා අපි මේ සමායෝජනයට කියනවා රසායනික සමායෝජනය කියලා. ඒ අනුව අස්නායුක සමායෝජනයවත් රසායනික සමායෝජනය කියන්නේ හෝමෝන මගින් පණිවිඩ හුවමාරු කරලා ප්‍රතිග්‍රාහක කාරක නිවැරදිව සම්බන්ධීකරණය කරලා සිදු කරන සමායෝජන ක්‍රියාව ශරීරය තුළ. එය අස්නායුක සමායෝජනයවත් රසායනික සමායෝජනය. එතකොට මේ අස්නායුක සමායෝජනයවත් රසායනික සමායෝජනය සිදු කරන්නේ හෝමෝන. මේ හෝමෝන නිපදවන්නේ ශරීරයේ විවිධ ස්ථානවල පිහිටි ග්‍රන්ථි මගින්. හෝමෝන නිපදවන ග්‍රන්ථි වලට අපි කියනවා අන්තරාසර්ග ග්‍රන්ථි. අපේ ඇඟේ ග්‍රන්ථි වර්ග දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පළවෙනි වර්ගය තමයි අන්තරාසර්ග ග්‍රන්ථි. අන්තරාසර්ග ග්‍රන්ථි. අපේ ඇඟේ තියෙන ග්‍රන්ථි වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. අන්තරාසර්ග ග්‍රන්ථි. දෙවැනි එක තමයි බහිරාසර්ග ග්‍රන්ථි. බහිරාසර්ග ග්‍රන්ථි. මොකද මේ අන්තරාසර්ග ග්‍රන්ථිය කියන්නේ? යම් කිසි ග්‍රන්ථියක් මගින්
හෝමෝන නිපදවනවා නම් යම්කිසි හෝමෝන එකක් හෝ කිහිපයක් නිපදවනවා නම් ඒ අන්තරාසර්ග ග්‍රන්ථියක්. හෝමෝන නිපදවන ඕනෑම ග්‍රන්ථියක් අන්තරාසර්ග ග්‍රන්ථියක්. බහිරාසර්ග ග්‍රන්ථි කියන්නේ මොකක්ද? හෝමෝන හැර වෙන මොනවා හරි නිපදවනවා නම් හෝමෝන හැර වෙන මොනවා හරි එකක් නිපදවන ග්‍රන්ථියක් බහිරාසර්ග ග්‍රන්ථිය. යනු කේට ග්‍රන්ථි. කේටේ නිපදවන්නේ. කේටේවත් කෙලවල හෝමෝන නැහැ. කේට ග්‍රන්ථි කියන්නේ බහිරාසර්ග ග්‍රන්ථි. හැමේ තියෙන දහඩිය නිපදවන ස්වේද ග්‍රන්ථි. දහඩිය කියන්නේ හෝමෝන නෙවෙයි. ඒ නිසා ස්වේද ග්‍රන්ථි වැටෙන්නේ බහිරාසර්ග ග්‍රන්ථි. මේ ඇහැ දෙපැත්තේ තියෙන අශ්රු ග්‍රන්ථි. ඒවෙන් කඳුළු නිපදවන්නේ. කඳුළු කියන්නේ හෝමෝන නෙමෙයි. එහෙනම් අශ්රු ග්‍රන්ථි වැටෙන්නේ බහිරාසර්ග ග්‍රන්ථි. ආමාශයේ තියෙන ආමාශික ග්‍රන්ථි. ඒවෙන් එන්සයිම නිපදවන්නේ. අග්න්‍යාශයේ තියෙන අග්න්‍යාශික ග්‍රන්ථි. ඒවෙන් එන්සයිම නිපදවන්නේ. එන්සයිම කියන්නේ හෝමෝන නෙමෙයි. ඒවත් වැටෙන්නේ බහිරාසර්ග ග්‍රන්ථි. නමුත් බෙල්ල දෙපැත්තේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථි. ඒකෙන් හෝමෝන නිපදවනවා. එහෙනම් තයිරොයිඩ් ග්‍රන්ථිය වැටෙන්නේ අන්තරාසර්ග ග්‍රන්ථිය. යම්කිසි ග්‍රන්ථියක් මගින් හෝමෝන නිපදවනවා නම් ඒ ග්‍රන්ථිය අන්තරාසර්ග ග්‍රන්ථියක්. යම්කිසි ග්‍රන්ථියක් මගින් හෝමෝන හැර වෙනත් මොනවා හරි ශ්‍රාවයක් නිපදවනවා නම් ඒක බහිරාසර්ග ග්‍රන්ථියක්. ඒ අනුව මිනිසාගේ ඇඟේ විවිධ ස්ථානවල අන්තරාසර්ග ග්‍රන්ථි පිහිටලා තියෙනවා. ඇඟේ මොළයෙන් පටන් ගත්තා මොළේ ආශ්‍රිතව තියෙන පිටියුටරි ග්‍රන්ථි නම් පටන් ගත්තම පහළට යනකම් ඇඟේ විවිධ ස්ථානවල අන්තරාසර්ග ග්‍රන්ථි තියෙනවා. මේ අන්තරාසර්ග ග්‍රන්ථි වලින් විවිධාකාර හෝමෝන නිපදවනවා. විවිධාකාර හෝමෝන නිපදවනවා. ඒ එක එක හෝමෝනෙන් අරන් යන පණිවිඩ විවිධයි. එකම හෝමෝනයට හැම පණිවිඩෙම අරන් යන්න බෑ. ඒ හෝමෝනේ මගින් ඊට ආවේනික පණිවිඩයක් රැගෙන යනවා එක් තැනකින් තවත් තැනකට. ඒ අනුව ඇඟේ විවිධ ස්ථානවල තියෙනවා අන්තරා හෝමෝන නිපදවන ග්‍රන්ථිවත් අන්තරාසර්ග ග්‍රන්ථි. ඒවෙන් විවිධාකාර හෝමෝන නිපදවනවා. ඒ හෝමෝන එතන ඉඳලා විවිධ ස්ථාන වලට පණිවිඩ අරන් ගිහිල්ලා ඇඟ ඇතුලේ රසායනික සමායෝජනය සිදු කරනවා. ඒ අනුව රසායනික සමායෝජනය සිදු කිරීමට වැදගත් වෙන්නේ හෝමෝන. ඒ හෝමෝන නිපදවන්නේ ශරීරයේ විවිධ ස්ථානවල පිහිටි අන්තරාසර්ග ග්‍රන්ථිමයි. ඇඟේ තියෙන සියලුම අන්තරාසර්ග ග්‍රන්ථි එකතු කරලා ගත්තාම මිනිස් ශරීරයේ පිහිටලා තියෙන සියලුම අන්තරාසර්ග ග්‍රන්ථි ටික එකට එකතු කරලා ගත්තාම අපි ඒකට කියනවා මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය කියලා. මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය. මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය. ශරීරයේ තියෙන සියලුම අන්තරාසර්ග ග්‍රන්ථි එක්ව ගත් කල අපි ඒකට කියනවා මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය. ඒ අනුව බලන් ගියාම අන්තරාසර්ග පද්ධතියේ තියෙන අන්තරාසර්ග ග්‍රන්ථි මගින් තමයි මොනවද? හෝමෝන නිපදවලා ඒ හෝමෝන මගින් තමයි ශරීරය ඇතුළේ රසායනික සමායෝජනය සිදු කරන්නේ. එහෙනම් රසායනික සමායෝජනය සිදු කිරීම සඳහා මිනිස් දේහය තුල පිහිට ඇති පද්ධතිය තමයි හෝමෝන නිපදවන ග්‍රන්ථිය ඇතුළත් අන්තරාසර්ග පද්ධතිය. අන්තරාසර්ග පද්ධතිය. ඒ නිසා අපි කියනවා මිනිසාගේ රසායනික සමායෝජනයවත් අස්නායුක සමායෝජනය සිදු කිරීම සඳහා මිනිස් දේහය තුල පිහිට ඇති පද්ධතිය අන්තරාසර්ග පද්ධතියයි කියලා. ස්නායුක සමායෝජනයවත් විද්‍යුත් සමායෝජනය සිදු කරන්නේ ස්නායු පද්ධතිය. අස්නායුක සමායෝජනයවත් රසායනික සමායෝජනය සිදු කිරීම සඳහා මිනිස් දේහය පිහිට ඇති පද්ධතිය අන්තරාසර්ග පද්ධතිය. අන්තරාසර්ග පද්ධතියට ඇඟේ තියෙන සියලුම අන්තරාසර්ග ග්‍රන්ථි හෝමෝන නිපදවන ග්‍රන්ථි අයිති වෙනවා. ඒ ග්‍රන්ථි වලින් නිපදවා ශ්‍රාවය කරන ලබන හෝමෝන මගින් තමයි එක් තැනකින් තවත් තැනකට පණිවිඩ අරන් ගිහිල්ලා රසායනික සමායෝජන කාර්ය සිදු කරන්නේ. හොඳයි එහෙනම් බලමු. හෝමෝන නැමැති රසායනික පණිවිඩ කරුවන් ඔස්සේ හෝමෝන නැමැති රසායනික පණිවිඩ කරුවන් ඔස්සේ ශරීරය තුල පණිවිඩ හුවමාරුව සිදු කරමින් දේහය සමායෝජනයට ලක් කිරීමේ ක්‍රියාවලිය රසායනික සමායෝජනයේ නම් වේ. මෙහිදී පණිවිඩ රැගෙන යාමට වැදගත් වන හෝමෝන නිපදවනු ලබන්නේ ශරීරයේ විවිධ ස්ථානවල පිහිටි අන්තරාසර්ග ග්‍රන්ථි වගේ. මෙහිදී පණිවිඩ රැගෙන යාමට වැදගත් වන හෝමෝන නිපදවනු ලබන්නේ ශරීරයේ විවිධ ස්ථානවල පිහිටි අන්තරාසර්ග ග්‍රන්ථි මගින්. ශරීරය තුල පිහිටි සියලුම අන්තරාසර්ග ග්‍රන්ථි එක්වගත් කල එය මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය නම් වේ. ශරීරය තුල පිහිටි සියලුම අන්තරාසර්ග ග්‍රන්ථි එක්වගත් කල එය මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය නම් වේ. ඒ අනුව රසායනික සමායෝජනය සිදු කරනු ලබන්නේ අන්තරාසර්ග පද්ධතිය මගින්. මේ රසායනික සමායෝජනයේදී පණිවිඩ හුවමාරුව සඳහා ස්නායු මැදිහත් වීමක් සිදු නොවන නිසා මේ අස්නායුක සමායෝජනය ලෙස හඳුන්වනවා. ස්නායු මැදිහත් වෙන්නේ නැහැ හෝමෝන වලින් අරගෙන යන නිසා මේකට අස්නායුක සමායෝජනය කියලා කියනවා. එහෙනම් අස්නායුක සමායෝජනයේවත් රසායනික සමායෝජනය සිදු කරන්නේ
අන්තරාසර්ග පද්ධතිය මගින් අන්තරාසර්ග පද්ධතියේ තියෙන අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවා ශ්‍රාවය කරනු ලබන හෝමෝන මගින් තමයි මේ පණිවිඩ හේට මේ ඇඟ ඇතුලේ අරගෙන ගිහිල්ලා මේ සමායෝජන කාර්ය සිදු කරන්නේ. පැහැදිලි? right. අපි බලමු. හෝමෝනයක් යනු කුමක්ද? ඔව්. හෝමෝනයකට අර්ථ දැක්වීමක් තියෙනවා. හෝමෝන කියලා කිව්වට මොකක්ද හෝමෝනයක් කියන්නේ? මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ අර්ථ දැක්වීම. අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවා ශ්‍රාවය කරනු ලබන්නා වූද. පළවෙනි ලක්ෂණය. අනිවාර්යෙන් හෝමෝන නිපදවන්නේ අන්තරාසර්ග ග්‍රන්ථියක. හරි හෝමෝන නිපදවන ග්‍රන්ථි වලට තමයි අපි කිව්වේ අන්තරාසර්ග ග්‍රන්ථි කියලා. අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවා ශ්‍රාවය කරනු ලබන්නා වූද. නිපද වූ ස්ථානයේ නො වෙනත් ඉලක්ක අවයවයකදී ක්‍රියාකාරී වන්නා වූද. ඒ කියන්නේ හෝමෝනේ නිපදවන ග්‍රන්ථිය ළඟ නෙමෙයි ක්‍රියාව වෙන්නේ. ඒ හෝමෝනේ නිපදවන ග්‍රන්ථියෙන් හෝමෝනේ එළියට ආවට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ ඇඟේ වෙනත් තැනකට ගිහිල්ලා. මොකද පණිවිඩේ වෙනත් තැනකට අරයි යන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ වෙන තැනකදී. එතකොට මේතන ඉඳන් අතන්ට අරයි යන්නේ කවුද? සාමාන්‍යයෙන් දැන් බහිරාසර්ග ග්‍රන්ථි තියෙනවනේ හෝමෝන නැතුව වෙනත් ද්‍රව්‍ය නිපදවන ග්‍රන්ථි. බහිරාසර්ග ග්‍රන්ථි වලින් නිපදවන ශ්‍රාවයන් අදාළ ස්ථානෙට අරන් ඉන්න බහිරාසර්ග ග්‍රන්ථියට ප්‍රනාල තියෙනවා. දැන් මෙහෙම ග්‍රන්ථිය තියෙනවා නම් ග්‍රන්ථියට අදාළ ස්ථානෙට ඒ ශ්‍රාවය අරන් යන ප්‍රනාල තියෙනවා. උදාහරණයක් ඇටියට හැමේ තියෙන ස්වේද ග්‍රන්ථි. ස්වේද ග්‍රන්ථි කියන්නේ නිපදවන්නේ දහඩිය. ඒක හෝමෝනයක් නෙමෙයි. ඒකට ස්වේද ග්‍රන්ථි බහිරාසර්ග ග්‍රන්ථියක්. නිපදවන දහඩිය සමමතු පිට අරන් එන්න ස්වේද ග්‍රන්ථි ප්‍රනාලයේ තියෙනවා. ස්වේද ග්‍රන්ථි ප්‍රනාලයේ දිගේ තමයි ස්වේද ග්‍රන්ථි නිපදවන දහඩිය හම්මතු පිට අරන් එන්නේ. කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි කියන්නේ නිපදවන්නේ කෙල, කේටය. ඒක අන්තරාසර්ග ග්‍රන්ථියක් නෙමෙයි. මොකද හෝමෝනයක් නෙමෙයිනේ කෙල කියන්නේ. මේ කේට ග්‍රන්ථි වලින් නිපදවන කෙල, කේටය මුඛයට අරන් ඉන්න කේට ග්‍රන්ථි ප්‍රනාල තියෙනවා. ප්‍රනාල දිගේ තමයි මුඛයට අරන් එන්නේ. ඒකට මාර්ගයේ තියෙනවා අරන් එන්නේ. ඇහැ දෙපැත්තේ තියෙන අශ්රු ග්‍රන්ථි. මේ අශ්රු ග්‍රන්ථි මගින් නිපදවන්නේ කඳුළු. ඒකත් හෝමෝනයක් නෙමෙයි. ඒතකොට අශ්රු ග්‍රන්ථි බහිරාසර්ග ග්‍රන්ථිය. ඒකේ නිපදවන කඳුළු ඇහැට අරන් එන්න අශ්රු ග්‍රන්ථි ප්‍රනාලයේ තියෙනවා. හරි? කිරි දෙන මව්වරුන්ගේ ස්තන ග්‍රන්ථි වල කිරි නිපද වෙනවා. ඒතකොට කිරි කියන්නේ හෝමෝන නෙවෙයි. ඒක බහිරාසර්ග ග්‍රන්ථිය. ඒක තන පුඩුව දක්වා රැගෙන එන්න ස්තන ග්‍රන්ථි ප්‍රනාලයේ තියෙනවා. ස්තන ග්‍රන්ථි ප්‍රනාලය. මේ විදිහට බහිරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවනු ලබන එන්සයිමයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් අදාළ ඉලක්ක අවයවයේ වෙත අරගෙන යන ප්‍රනාලයක් තියෙනවා. අන්තරාසර්ග ග්‍රන්ථි වලට එහෙම එකක් නෑ. අන්තරාසර්ග ග්‍රන්ථි වලින් නිපදවන හෝමෝන ක්‍රියාත්මක වෙන්නේ වෙන තැනකදී. ඒ අදාළ ඉලක්ක ස්ථානයට මේක පරිවාහණය කරන්න අන්තරාසර්ග ග්‍රන්ථියට ප්‍රනාල නෑ. ඒ නිසා අන්තරාසර්ග ග්‍රන්ථි වලට තව නමක් කියනවා. ප්‍රනාල නොමැති ග්‍රන්ථි හේවත් නිර්නාල ග්‍රන්ථි. අන්තරාසර්ග ග්‍රන්ථි වලට කියන අනික් නම මොකද්ද? නිර්නාල ග්‍රන්ථි. ඇයි මේකේ නිපදවන හෝමෝන? ශ්‍රාවය තමයි හෝමෝන අන්තරාසර්ග ග්‍රන්ථි නිපදවන්නේ. ඒ හෝමෝනේ එයා ක්‍රියාත්මක වන ඉලක්ක අවයවයට අරගෙන යන්න ප්‍රනාලයක් නැහැ. ඒ නිසා අපි කියනවා නිර්නාල ග්‍රන්ථි. නිර්නාල ග්‍රන්ථි කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි වල. ඒකෝට දැන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අන්තරාසර්ග ග්‍රන්ථියක් නිපදවන හෝමෝනය කොහොමද අදාළ ස්ථානයට අරන් යන්නේ? දැන් මෙහෙමනේ. අපිට ගමනක් යනකොට ඒ ගමන යන අපිටම කියලා පෞද්ගලික වාහනයක් නැත්තම් අපිට ගමන යන්න තෝරගන්න වෙන්නේ පොදු ප්‍රවාහන මාර්ගය. දැන් මේ බහිරාසර්ග ග්‍රන්ථි නිකන් හරියට පෞද්ගලික වාහන තියන අය වගේ. ඒගොල්ලෝ නිපදවන ශ්‍රාවය ඒගොල්ලන්ගේ ප්‍රනාලය දිගේ අදාළ ස්ථානයට යවනවා. ඒකේ වෙන අනම්මන කවුරුවත් යන්නේ මේ ඒගොල්ලන් නිපදවන ශ්‍රාවයම තමයි යන්නේ. ඒගොල්ලෝ නිපදවන ශ්‍රාවයම තමයි යන්නේ. පැහැදිලි? ඒ ප්‍රනාලය දිගේ දැන් ස්වේද ග්‍රන්ථි නම් නිපදවන දාඩිය යන්නේ. කේට ග්‍රන්ථි නම් නිපදවන කේටේ යන්නේ. අශ්රු ග්‍රන්ථි නම් නිපදවන කඳුළු යන්නේ. අශ්රු ග්‍රන්ථි ප්‍රනාලය දිගේ. මොකද බහිරාසර්ග ග්‍රන්ථි අන්තරාසර්ග ග්‍රන්ථි නිපදවන හෝමෝන වෙන තැනකට යවන්නත් ඕනේ. මොකද ඒතර තමයි ක්‍රියාත්මක වෙන්නේ. නිපදව ස්ථානිනව වෙනත් ඉලක්ක ස්ථානයකදී ක්‍රියාකාරී වෙන්නේ. එතනට යවන්න මෙයාට තමන්ටම කියලා පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් නැහැ. ප්‍රනාලයක් නැහැ. එතකොට ශරීරයේ තියෙන පොදු ප්‍රවාහන මාධ්‍ය තමයි රුධිරය. රුධිරය තමයි හැම ද්‍රව්‍යම පරිවාහනය කරන පොදු ප්‍රවාහන මාධ්‍ය ශරීරය තුල තියෙන්නේ. ඒ නිසා මෙයා පොදු ප්‍රවාහන මාධ්‍ය තෝරගන්නවා. රුධිරයට නිදාස් කරනවා තමන් නිපදවන හෝමෝන. රුධිරය ඇඟේ හැමතැනම යන නිසා රුධිරය ඔස්සේ පරිවාහනය වෙලා අදාළ ඉලක්ක ස්ථානයට යන්නට පුළුවන්. ඒක නිසා තමයි ඔබ වහන්සේලා රුධිරය පාඩම ඉගෙන ගනිද්දී
මේ දරුවෝ රුධිරේ පාඩම ඉගෙන ගනිද්දී රුධිර ප්ලාස්මාවේ තියෙන එක සංඝටකයක් ඇටියට හෝමෝන ඉගෙන ගත්තා. රුධිර ප්ලාස්මාවේ වැඩි හරියක් තියෙන ජලය කිව්වා. ඊට අමතරව ප්ලාස්ම ප්‍රෝටීන, එන්සයිම, හෝමෝන, ප්‍රතිදේය අන්න හෝමෝන තියෙනවායි කියලා කිව්වා. මොකද හෝමෝන අදාළ ඉලක්ක අවයවයට පරිවාහණය වෙන්නේ මේ ග්‍රන්ථියට විශේෂ අන්තරාසාර ග්‍රන්ථි විශේෂ ප්‍රණාල නැති නිසා රුධිරය ඔස්සේ පොදු ප්‍රවාහන මාධ්‍යයන්ගේ තියෙන රුධිරය ඔස්සේ පරිවාහණය වෙනවා. එහෙනම් අපි කියනවා හෝමෝනයක් කියන්නේ මොකද්ද? අන්තරාසාර ග්‍රන්ථි මගින් නිපදවා ශ්‍රාවය කරනු ලබන්නා වූද, නිපදූ ස්ථානයේ නො වෙනත් ඉලක්ක අවයවයකදී ක්‍රියාකාරී වන්නා වූද, රුධිරය ඔස්සේ පරිවාහණය වන්නා වූද, රසායනික පණිවිඩ කරුවන්. මේවා රසායනික ද්‍රව්‍ය හෝමෝන කියන්නේ. විවිධ රසායනික ද්‍රව්‍ය. රසායනික පණිවිඩ කරුවන්. පණිවිඩයක් අරගෙන යන්නේ අදාළ ස්ථානයේ. රසායනික පණිවිඩ කරුවන් නැත්නම් රසායනික දූතයන් හෝමෝන ලෙස හඳුන්වනවා. ඇත්තට මේවා කාබනික සංයෝග. හරි. රසායනික පණිවිඩ කරුවන් ලෙස හැසිරෙන කාබනික සංයෝග. එහෙනම් මොකද්ද හෝමෝනයක අර්ථ දැක්වීම විභාග දාන්න පුළුවන් හෝමෝනයක් යන කුමක්ද? ඒතර මේ දීර්ඝ අර්ථ දැක්වීම දෙන්න ඕනේ. අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවා ශ්‍රාවය කරන්නා වූ, නිපදූ ස්ථානයේ නො වෙනත් ඉලක්ක අවයවයකදී ක්‍රියාකාරී වන්නා වූ, රුධිරය ඔස්සේ පරිවාහණය වන්නා වූ රසායනික පණිවිඩ කරුවන් හෝමෝන ලෙස හැඳින්වෙනවා. එහෙනම් මේ තියෙන එකයි හෝමෝනයක් යන කුමක්ද? අන්තරාසර්ග ග්‍රන්ථියක් මගින් නිපදවා ශ්‍රාවය කරනු ලබන්නා වූ, නිපදූ ස්ථානයේ නොව වෙනත් ඉලක්ක අවයවයකදී ක්‍රියාකාරී වන්නා වූ, රුධිරය ඔස්සේ පරිවාහණය වන්නා වූ රසායනික දූතයන් හෙවත් පණිවිඩ කරුවන් හෝමෝන නම් වේ. එතකොට මේ අර්ථ දැක්වීම ඇතුළේ තියෙන හෝමෝන වල ලක්ෂණ කීපයක්. 1. මේවා අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවා ශ්‍රාවය කරන. 2. නිපදූ ස්ථානයේ නො වෙනත් ඉලක්ක අවයවයකදී ක්‍රියාකාරී. 3. රුධිරය ඔස්සේ පරිවාහණය. 4. මේවා කාබනික ද්‍රව්‍ය. කාබනික. 5 වෙනි ලක්ෂණය මේ අර්ථ දැක්වීම ඇතුළේ නැහැ. ඊතා සුළු ප්‍රමාණයකින් හෝමෝන තිබ්බත් අදාළ ආචරණය හට ගන්න. කියන්නේ හෝමෝන මහා ගොඩක් තියෙන්න ඕනේ නැහැ. අදාළ ප්‍රතිචාරය දැක්වෙන්න. අදාළ ක්‍රියාව ඇඟ ඇතුළේ සිද්ධ වෙන්නේ. ඒ හෝමෝනෙන් ගෙන පණිවිඩය ක්‍රියාත්මක වෙන්න ඊතා සුළු ප්‍රමාණයකින් හෝමෝන තිබ්බත් ඇති. ඊතා සුළු සාන්ද්‍රණයකින් හෝමෝනේ තිබීම පවා හොඳටම ප්‍රමාණවත් අදාළ ආචරණයේ දේහය තුළ ඇති කරන්නේ. එහෙනම් මේවා තමයි හෝමෝන වල ලක්ෂණ. හෝමෝන වල ප්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකියි. එන හෝමෝන වල ලක්ෂණ. අන්තරාසර්ග ග්‍රන්ථි තුල නිපද වේ. හෝමෝන අන්තරාසර්ග ග්‍රන්ථිය තුල නිපද වේ. වෙනත් ඉලක්ක අවයවයකදී ක්‍රියාකාරී වේ. නිපදූ ස්ථානයේ නෙමෙයි වෙනත් ඉලක්ක අවයවයකදී ක්‍රියාකාරී වේ. රුධිරය ඔස්සේ පරිවාහණය වේ. රුධිරය හරහා පරිවාහණය වෙන්නේ මොකද අන්තරාසර්ග ග්‍රන්ථි වලට ප්‍රණාල නැහැ, නිර්නාල ග්‍රන්ථි. කාබනික ද්‍රව්‍යයන් වීම. සියලුම හෝමෝන කාබනික. හැබැයි එකම වර්ගයේ නෙවෙයි, එක එක සංයුති තියෙන කාබනික ද්‍රව්‍ය. ඊතා සුළු සාන්ද්‍රණයකින් තිබීම පවා ප්‍රමාණවත් වේ. ඒ හෝමෝනෙන් ගෙන පණිවිඩයට අදාළ ආචරණය ඇති කරන්න හෝමෝන ඊතා සුළු ප්‍රමාණයකින් තිබීම පවා ප්‍රමාණවත්. මහා ගොඩක් ඕනේ. පැහැදිලි? ඒතර මේවා තමයි හෝමෝන වල ලක්ෂණ. අන්තරාසර්ග පද්ධතියට අයත් අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවන හෝමෝන අදාළ ඉලක්ක අවයව වෙතට පරිවාහණය කිරීම සඳහා එම ග්‍රන්ථි වලට විශේෂ ප්‍රණාල නොමැත. ඒ නිසා ඒවා රුධිරය ඔස්සේ පරිවාහණය වේ. එබැවින් අන්තරාසර්ග ග්‍රන්ථි වලට නිර්නාල ග්‍රන්ථි කියාද කියනු ලැබේ. අන්තරාසර්ග ග්‍රන්ථි වලට අපි නිර්නාල ග්‍රන්ථි කියලා කියන්නේ ඒකයි. මොකද මේ අදාළ ඉලක්ක අවයවයට Taman නිපදුන හෝමෝනේ අරගෙන යන ග්‍රන්ථියට විශේෂ ප්‍රණාලයක් නැහැ. ඒ නිසා රුධිරය ඔස්සේ පරිවාහණය කරන්නේ. ඒ නිසා අපි කියනවා නිර්නාල ග්‍රන්ථි. නිර්නාල ග්‍රන්ථි කියලා. පැහැදිලි? හරි. අන්තරාසර්ග ග්‍රන්ථි වලටම කියන තවත් නමක් තමයි නිර්නාල ග්‍රන්ථි. හොඳයි. එහෙමනම් අපි දැන් මිනිස් දේහයේ තියෙන වැදගත් අන්තරාසර්ග ග්‍රන්ථි කිහිපයක් සහ ඒවයින් ස්ත්‍රාව වෙන හෝමෝන කිහිපයකුයි ඒ හෝමෝන මගින් කරන කාර්යයන් කිහිපෙකුයි ඉගෙන ගන්නටයි හදන්නේ. මේව මතක තියාගන්න ඕනේ. හැබැයි මෙතන ඔක්කොම අන්තරාසර්ග ග්‍රන්ථි ඇඟේ තියෙනව දාලත් නැහැ ඔබ වහන්සේලාගේ විෂය නිර්දේශයට අනුව. වැදගත් අන්තරාසර්ග පද්ධතියට අයිති වැදගත් අන්තරාසර්ග ග්‍රන්ථි කිහිපයක් සහ ඒවයින් නිපදවන හෝමෝන කිහිපයකුයි ඒ හෝමෝන මගින් ඇති කරන ආචරණ ගෙනියන පණිවිඩය මොකද්ද ඇති කරන ආචරණය මොකද්ද කියන එකයි ඉතා කෙටියෙන් ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු කිහිපයක්. මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය ඔබ වහන්සේලාට ඉගෙන ගන්න මේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම අන්තරාසර්ග ග්‍රන්ථි ටික මෙන්න මේවා. මොළය ආශ්‍රිතව තියෙනවා පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථිය. මේ මම කතා කරන්නේ අපි ඉගෙන ගන්න හදන අන්තරාසර්ග පද්ධතියේ තියෙන අන්තරාසර්ග ග්‍රන්ථි පිටියුටරි ග්‍රන්ථිය. ඒ තමයි අන්තරාසර්ග පද්ධතියේ
අන්තරාසාර්ග ග්‍රන්ථි වල රජා ලොක්කා. එයා තමයි රජා ලොක්කා. එයා තමයි අනික් අන්තරාසාර්ග ග්‍රන්ථිත් පාලනය කරන්නේ. පිටියුටරි ග්‍රන්ථිය මොළය ආශ්‍රිතව තියෙන්නේ. පිටියුටරි ග්‍රන්ථිය. දෙවෙනි එක තමයි බෙල්ල දෙපැත්තේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය. සමනල ග්‍රන්ථිය කියලාත් කියනවා. ඊළඟට අග්න්‍යාශය ලැංගහැන් දීපිකා. ඊළඟ අධිවෘක්ක ග්‍රන්ථි. ඊළඟ පිරිමින්ගේ වෘෂණ. ඊළඟ ස්ත්‍රීන්ගේ ඩිම්බකෝෂ. මේවා අන්තරාසාර්ග ග්‍රන්ථි. මේවායින් හෝමෝන නිපදවන. හරි. මොනවද? මොළය ආශ්‍රිතව තියෙන පිටියුටරි ග්‍රන්ථිය අන්තරාසාර්ග පද්ධතියේ රජා. අන්තරාසාර්ග ග්‍රන්ථි වල රජා. පිටියුටරි ග්‍රන්ථිය. ඊළඟ බෙල්ල දෙපැත්තේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය. ඊළඟ අග්න්‍යාශයේ ලැංගහැන් දීපිකා. ඊළඟ වකුගඩු දෙක උඩ තියෙන අධිවෘක්ක ග්‍රන්ථි. ඊළඟට ස්ත්‍රීන්ගේ ඩිම්බකෝෂ. පුරුෂයන්ගේ වෘෂණ. මිනිස් සිරුරේ ප්‍රධාන නිර්නාර ග්‍රන්ථි කිහිපයක් පහත දැක්වේ. පිටියුටරි ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය, අග්න්‍යාශය, අධිවෘක්ක ග්‍රන්ථිය, වෘෂණ පුරුෂයන්ගේ, ස්ත්‍රීන්ගේ ඩිම්බකෝෂ. දැන් අපි මේ එකින් එක අරගෙන බලමු. ඒ ග්‍රන්ථි මොනවද? ඒ ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන හෝමෝන මොනවද? ඒකේ හෝමෝනෙන් කරන කාර්යයන් මොනවද කියලා පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ හැබැයි. ජීවිතයේ කරුණු හරිය සරලයි හැබැයි මතක තියාගන්න පොඩ්ඩක් මහන්සි වෙන්නට ඕනේ. right. මුලින්ම ගත්තොත් පිටියුටරි. දැන් පිටියුටරි ග්‍රන්ථිය අපි ගත්තොත් මේ විදිහට මොළය අපේ මොළය ගත්තොත් මම කලින් කොටසකත් මේ මොළේ පෙන්නුවා. මේ මොළේ දැන් මේ තියෙන මස්තිෂ්ක අර්ධගෝල දෙකනේ. මොළේ මේ තියෙන මස්තිෂ්ක අර්ධගෝල දෙක. මස්තිෂ්ක අර්ධගෝල දෙක. මස්තිෂ්ක අර්ධගෝල දෙක පතුලේ මේ පතුලේ මෙන්න මෙහෙම. ඒතකොට අපි බලන්න මේ යටින් බලන්න ඕනේ. මම මෙන්න මෙහෙම කරලා පෙන්නනවා. මෙන්න මේ හරිය තියෙනවා මස්තිෂ්ක අර්ධගෝල දෙක අතර මෙන්න මේ හරිය හයිපොතැලමස් කියලා කොටස් දෙකක් මේ තියෙනවා. හයිපොතැලමස්. හයිපොතැලමස් කොටස් දෙක අතර මෙන්න මේ හරිය මැද හරියේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා තියෙනවා. මේ තියෙන එක තමයි. මේ තියෙන හයිපොතැලමස් දැන් එහා පැත්තේ හයිපොතැලමස් තියෙනවා මේ එක පැත්තකින් පේන්නේ. ඒක පේන්නේ එක අර්ධගෝලයයි. අනිත් පැත්තේ ඒ අර්ධගෝලයේ හයිපොතැලමස් කොටස් දෙක අතර මෙන්න මේ හයිපොතැලමස් කොටස් දෙක අතර මැද පිටියුටරි ග්‍රන්ථිය අපි ප්‍රධාන ග්‍රන්ථියෙන් පිටියුටරි ග්‍රන්ථිය පිහිටලා තියෙනවා. පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථිය පිහිටලා තියෙනවා. මොළේ මස්තිෂ්කයේ මස්තිෂ්ක අර්ධගෝලවල පතුලේ හයිපොතැලමස් කොටස් දෙක අතර පිටියුටරි ග්‍රන්ථිය පිහිටලා තියෙනවා. පිටියුටරි ග්‍රන්ථිය. ඒක තමයි අන්තරාසාර්ග පද්ධතියේ තියෙන අන්තරාසාර්ග ග්‍රන්ථිවල රජා. අන්තරාසාර්ග පද්ධතියේ තියෙන අන්තරාසාර්ග ග්‍රන්ථිවල රජාය. ඒ කියන්නේ ලොක්කය ලොකුම අන්තරාසාර්ග ග්‍රන්ථිය පිටියුටරි ග්‍රන්ථිය. හයිපොතැලමස් කොටස් දෙක අතර හයිපොතැලමස් කොටස් වලට පහළින් පාදයේ ඒ කොටස් දෙක අතර තනි ග්‍රන්ථියයි කියන්නේ. පිටියුටරි ග්‍රන්ථිය කැලි දෙකක් නෑ. තනි ග්‍රන්ථිය අර කොටස් දෙක අතර පහළින් පිටලා තියෙනවා පිටියුටරි ග්‍රන්ථිය. මේ පිටියුටරි ග්‍රන්ථියෙන් ගොඩාක් හෝමෝන ස්‍රාවය වෙනවා. පිටියුටරි ග්‍රන්ථියෙන් ගොඩක් හෝමෝන ස්‍රාවය වෙනවා. නමුත් අපිට මේ විෂය නිර්දේශය ඉගෙන ගන්න තියෙන පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාව වෙන හෝමෝන කිහිපයක් විතරයි. අපි කතා කරමු මේ හෝමෝන. පිටියුටරි ග්‍රන්ථිය මොළේ හයිපොතැලමස් පාදයේ පිහිට ඇත. ඉතින් හයිපොතැලමස් කොටස් දෙක අතර මේ පහළින් ඒ දෙක අතර පිහිටලා තියෙනවා. ඇත්තටම හයිපොතැලමස්ෙන් තමයි පිටියුටරි ග්‍රන්ථි ක්‍රියාවන් පාලනය කරන්නේ. පිටියුටරි ග්‍රන්ථියෙන් තමයි අනික් අන්තරාසාර්ග ග්‍රන්ථි වල ක්‍රියාවන් පාලනය කරන්නේ. ඒ නිසා අන්තරාසාර්ග ග්‍රන්ථි වල රජා. අන්තරාසාර්ග පද්ධතිය ලොක්කා. එයාව පාලනය කරන්නේ හයිපොතැලමස්. එයාව පාලනය කරන්නේ හයිපොතැලමස්. පිටියුටරි ග්‍රන්ථිය හරි පිටියුටරි ග්‍රන්ථිය මොළේ හයිපොතැලමස් පාදයේ පිහිට ඇත. පිටියුටරි ග්‍රන්ථිය ක්‍රියා කරවන්නේ හයිපොතැලමස් මගින්. මේක ක්‍රියාත්මක කරවන්නේ හයිපොතැලමස්ගේ පාලනය යටතේ මේක තියෙන්නේ. ඒ කියන්නේ මොළේ පාලනය යටතේ තියෙනවා. පිටියුටරියෙන් හැබැයි අපේ පාලනයට යටත් නෑ මොළේ පාලනය යටතේ තියෙනවා. ඒ වුණාට අපි හිතලා ක්‍රියාත්මක කරවන්නේ අනිච්චානුකයි මේක. පිටියුටරියෙන් ස්‍රාව වෙන ප්‍රධාන හෝමෝන කිහිපයක් සහ ඒවා මගින් ඉටු කරන කෘත්‍ය කිහිපයක් පහත දැක්වේ. පිටියුටරිය නිපදවා ස්‍රාවය කරන හෝමෝන කිහිපයක ඒ හෝමෝන මගින් ඉටු කරන කාර්යයන් කිහිපෙක තමයි මේ කතා කරන්න හදන්නේ. හයිපොතැලමස්ෙන් පිටියුටරිය පාලනය කරනවා. පිටියුටරියෙන් අනිකුත් අන්තරාසාර්ග ග්‍රන්ථි පාලනය කරනවා. පිටියුටරියෙන් හෝමෝන ගොඩක් ස්‍රාව වෙනවා. ඒ අතරින් කිහිපයක් අපි කතා කරමු. පළවෙනි එක තමයි ඔක්සිටොසින් හෝමෝනය. ඔක්සිටොසින් හෝමෝනේ ස්‍රාවය වෙන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ දරුවනේ කාන්තාවන්ගේ.
කාන්තාවන්ගේ පිටියුටරි ග්‍රන්ථිය පුරුෂයන්ගේ පිටියුටරි ග්‍රන්ථියෙන් ඔක්සිටොසින් හෝමෝනේ ස්‍රාව වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඔක්සිටොසින් හෝමෝනේ හැම වෙලාවෙම ස්‍රාව වෙන්නේ නැහැ. ගර්භණී සමයේ කාන්තාවකගේ ගර්භණී සමයේ ප්‍රසූතියට ආසන්න දින කීපේ ඉඳලා ප්‍රසූතියට ආසන්න දරුවා ප්‍රසූත වෙන්න ආසන්න දින කීපේ ඉඳලා දරුවා ප්‍රසූත වෙලා සතියක් දෙකක් යනකම් මේ ඔක්සිටොසින් හෝමෝනේ ස්‍රාවය වෙනවා. දරුවා ප්‍රසූත වෙලා සතියක් විතර යනකම් දෙකක් කියන්න බෑ සතියක් විතර යනකම් ගර්භණී සමයේ විතරමයි ස්‍රාවය වෙන්නේ. ගර්භණී සමයේ මුළු ගර්භණී අවධිය නෙමෙයි. මිනිස් කාන්තාවගේ ගර්භණී කාලය දින 280ක් නේ. නේද? ඒ දින 280න් මේක වෙන්නේ ප්‍රසූතියට ආසන්න දින කිහිපේ ඉඳලා ප්‍රසූත වෙලා සතියක් විතර යනකම් තමයි පිටියුටරි ග්‍රන්ථියේ මේ හෝමෝනේ ස්‍රාවය කරන්නේ ඔක්සිටොසින් හෝමෝනේ. මේකෙන් කරන්නේ මොකක්ද? දැන් ප්‍රසූතියට ආසන්න වෙනකොට ගර්භාෂයේ කුස තුල වැඩිලා ඉන්න දරුවා ගර්භාෂයෙන් යෝනි මාර්ගය හරහා පිටත තල්ලු කරන්න ඕනේ. ඒ තල්ලු කරන ගර්භාෂ පටක සංකෝචනය වෙන්න ඕනේ. ගර්භාෂ පටක හැකිලිලා තෙරපිලා අර දරුවව යෝනි මාර්ගය හරහා පිටත තල්ලු කරන්න ප්‍රසූත වෙන්න ඕනේ. එතකොට ගර්භාෂ පටක සංකෝචනය කරවන්නේ මෙන්න මේ හෝමෝන. එසා ප්‍රසූත වෙලාවේදී ප්‍රසූතිය වෙන වෙලාවේදී ඔක්සිටොසින් හෝමෝනෙන් ගර්භාෂ බිත්තියේ පේශ සංකෝචනය කරනවා. සංකෝචනය කරනකොට මේවා හැකිලි තල්ලු කරනවා අර කලලේ පිටතට. යෝනි මාර්ගය හරහා පිටට තල්ලු කරනවා. ඒ කාර්ය කරන්නේ. ඊළඟට දරුවා බිහි වුණාට පස්සේ දරුවා බිහි වෙන්න දින කිහිපයකට කලින් ස්තන ග්‍රන්ථිවල කිරි නිපදවන්න. මොකද කුඩා දරුවෙකුට බිහි වුණාට පස්සේ දෙන්න පුළුවන් හොඳම ආහාරය තමයි මව් කිරි. වෛද්‍යවරු කියන්නේ මාස 6ක් යනකම් මව් කිරි දෙන්න. ඒ මව් කිරි වලින් දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂණය ලැබෙනවා. එතකොට මේ මව් කිරි සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියට දින කිහිපයකට කලින් ඉඳලා ස්තන ග්‍රන්ථිවල නිපද වෙනවා. මොකද තව දින කිහිපකින් ප්‍රසූත වුණාට පස්සේ දරුවට මේ මව් කිරි දෙන්න ඕන නිසා. ඒ මව් කිරි නිපදවීමටත් මේ ඔක්සිටොසින් හෝමෝනේ වැදගත් වෙනවා ස්තන ග්‍රන්ථිවල. එතකොට ප්‍රසූතියේදී ගර්භාෂ පටක සංකෝචනය කරලා දරුවව නැත්තම් කලලේ යෝනි මාර්ගය හරහා පිටට තල්ලු කරන්න, ඒ වගේම ස්තන ග්‍රන්ථිවල කිරි නිපදවීමටත් මේ ඔක්සිටොසින් හෝමෝනේ වැදගත් වෙනවා. ප්‍රසූතියේදී ගර්භාෂ බිත්ති සංකෝචනය කිරීම ස්තන ග්‍රන්ථි වලින් කිරි ශ්‍රාවය වීමේ ක්‍රියා පාලනය කරනවා ඔක්සිටොසින් හෝමෝනේ. හරි? ඉතින් මේක අර ප්‍රසූත වෙලා සතියක් විතර ගියාට පස්සේ පොඩ ශ්‍රාවය අඩු වෙනවා. මොකද ඊට පස්සේ ගර්භාෂ පටක සංකෝචනය කරන්න උවමනාවක් නැති නිසා. එතකොට ඒ මාස 3ක් යනකම් කිරි දෙන්න ඕනේනේ. එතකොට ඔක්සිටොසින් නැත්තම් මොකද කරන්නේ කියලා. ප්‍රෝලැක්ටින් ඒවත් ලැක්ටෝජෙනික් කියලා හෝමෝනයක් එතකොට ශ්‍රාව වෙනවා. ඒකෙන් තමයි දිගටම කිරි ගලා එමු උත්තේජ කරන්නේ. නමුත් ඒක ඔබේ විෂය නිර්දේශේ නෑ. ඊළඟ ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝනය. ඒවත් ADH හෝමෝනය. ඒකත් පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාව වෙන එකක්. ඒක ගෑනු පිරිමි කියලා ભેදයක් නෑ. ඕනම කෙනෙක්ගේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙනවා. මොන වගේ වෙලාවකටද මේක ශ්‍රාවය වෙන්නේ? හිතන්න මේක ශ්‍රාවය වෙන්නේ රුධිරේ ජල ප්‍රමාණය අඩු වෙච්ච වෙලාවට. ඇඟේ වතුර අඩු වෙච්ච වෙලාවට. හිතන්නකෝ මෙහෙම. දැන් අපේ ඇඟේ වතුර අඩු වෙනකොට ඒක එහෙම වතුර අඩු වෙන්න බෑ. මොකද අපේ ඇඟේ රුධිරේ අවශ්‍ය ජල සාන්ද්‍රණය තියෙන්න ඕන. රුධිරයෙන් තමයි පටක තරලයට දෙන්නේ. පටක තරලයේ ජල සාන්ද්‍රණය ඇඟේ සෛලවල ජල සාන්ද්‍රණය අඩු වුණොත් එහෙම සෛල වේලිලා මරණයටපත් වෙනවා. ඒසත් ජලය තියාගන්න. ඒතර ජලය මදි වෙනකොට ඉස්සලම කරන්නේ මොළේට ඕක දැනෙනවා. මොළේ හයිපොතැලමසට තමයි දැනෙන්නේ. හයිපොතැලමස මගින් පණිවිඩයක් කියවනවා කේට ග්‍රන්ථි වලට. ඉස්සලම් වෙන දේ මම මේ කියන්නේ. කේට ග්‍රන්ථි වලට පණිවිඩයක් කියවනවා මේ වෙලාවේ ඇඟට වතුර මදි. ඒ නිසා ඔයා කේටේ නිපදවන එක අඩු කරලා තියන්න, කටට කෙලෙවන එක අඩු කරලා තියන්න කියලා. ඒතර කේට ග්‍රන්ථි මගින් කේටේ නිපදවන ප්‍රමාණය අඩු කරලා මේ කටට කෙලෙවන එක කේටේ වන එක අඩු කරනවා. එතකොට තොලකට වේලෙන්න ගන්නවා අපි. තොලකට වේලනකොට තමයි අපි කියන්නේ තිබහයි කියලා. හරිද? තිබහ වුණාම සාමාන්‍යයෙන් ගිහලා වතුර ටිකක් බොනවා. තිබහ වුණාම සාමාන්‍යයෙන් ගිහලා වතුර ටිකක් බොනවා. හොඳයි දැන් මෙහෙම හිතන්නකෝ. කාන්තාරයක යනවා. දැන් ඇඟට වතුර නැහැ. සුපුරුදු පරිදි හයිපොතැලමස් තේරුම් ගන්නවා වතුර නැහැ. කේට ග්‍රන්ථි වලට කියනවා කේටේ නිපදවන එක අඩු කරන්න, තොලකට වේලවන්න. එතකොට මේ මිනිස්සයා වතුර බොයි. කේට ග්‍රන්ථි කේටේ නිපදවන එක අඩු කරනවා, තොලකට වේලෙනවා. දැන් තොලකට වේලලා වතුර හොයනවා බොන්න මිනිස්සයා. දැන් බොන්න වතුර නැහැ. දැන් බලාපොරොත්තු වුණාට වතුර බොයි කියලා වතුර නැහැ දැන්. එයා වතුර පානය කරන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? නමුත් දැන් ඇඟේ වතුර මදි.
අන්න එතකොට ටිකක් වෙලා බලනවා බොනවද නැද්ද වතුර බොනවද නැද්ද කියලා මොලේ හයිපොතැලමස් බලන් ඉන්නවා. ඉවුවොත් හරිනේ අවශ්‍ය වතුර ටික නැවත ලැබිලා ජල ප්‍රමාණය බැලන්ස් කරගන්න පුළුවන්. නැති වෙච්ච ගමන් ටිකක් වෙලා යනකොට වතුර නැති වෙච්ච ගමන් පිටියුටරි ග්‍රන්ථියට කියනවා ADH ස්‍රාවය කරන්න ADH හෝමෝනේ ස්‍රාවය කරන ඇන්ටි ඩයුරෙටික් හෝමෝන් ADH කියන්නේ. ඇන්ටි ඩයුරෙටික් හෝමෝන් සිංහල වචනේ කියන්නේ ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝන. ටිකක් බරයි වචනේ. මේක ඇන්ටි ඩයුරෙටික් කිව්වම තේරෙනවා නිකන්. හරි ඉංග්‍රීසියෙන් කියනවා ඇන්ටි ඩයුරෙටික්. යූරින් ඇන්ටි කියන්නේ විරුද්ධ. යූරින් කියන්නේ මුත්‍ර. මුත්‍ර නිපදවීමට විරුද්ධව හටගන්න හෝමෝන. ඇන්ටි ඩයුරෙටික් හෝමෝන. සිංහලෙන් කියන්නේ ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝන කියවම ටිකක් අපිට බයත් හිතෙනවා නේද? හරි. ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝන. ඒතර මේ හෝමෝනේ ස්‍රාවය කරනවා. මේ හෝමෝනේ ස්‍රාවිත කරා මේ හෝමෝනේ කියලා බලපාන්නේ වකුගඩු වලට. වකුගඩු වල වෘක්කාණු වලින් මුත්‍ර නිපදවන්නේ. වකුගඩු වල වෘක්කාණු වල විදුර සංවලිත නාලිකා. ඔබ වහන්සේලා ඉගෙනගෙන තියෙනවා නම් වෘක්කාණුක ව්‍යුවේ වෘක්කාණුක විදුර සංවලිත නාලිකාවේ තමයි මුත්‍ර හදලා යවන්නේ. විදුර සංවලිත නාලිකාව වලට මේ හෝමෝනේ කියලා පණිවිඩයක් දෙනවා මේ වෙලාවේ වතුර නැහැ ඇඟට. රුධිරේ වතුර අඩුයි. ඒ නිසා ඔය විදිහට මුත්‍රවල 96ක් වතුර. මුත්‍රවල අප පිට කරන සාමාන්‍ය මුත්‍රවල 96ක් ජලය. ඉතුරු 102ක් ලවණ. ඉතුරු 102 තමයි යූරියා. අංශු මාත්‍ර වශයෙන් යූරික් ආම්ලයේ ක්‍රියේටින් තියෙන්නේ. ඒකට 96ක් ජලය නිසා මුත්‍ර හරහා සෑහෙන ජල ප්‍රමාණයක් එළියට යනවා. දැන් මේ වෙලාවේ ඇඟේ වතුර නැහැ. වතුර නැත්තම් ADH හෝමෝනේ පිටියුටරින් ස්‍රාවය කරපු එක රුධිරය ඔස්සේ පරිවාහණය ගිහිල්ලා වකුගඩු වලට බලපාන්නේ. වකුගඩු වල මුත්‍ර නිපදවන වෘක්කාණු වලට කියනවා මුත්‍ර සමග ඔච්චර ජලය යවන්න දැන් විදියක් නැහැ ඇඟට වතුර නැහැ. ඒ නිසා මුත්‍ර වලට ඔච්චර ජලය යවන්න එපා. මුත්‍ර ලෙස යවපු ජලයත් නැවත උරා ගන්න රුධිරයට කියලා පණිවිඩයක් දෙනවා. එතකොට මොකද වෙන්නේ? වෘක්කවල විදුර සංවලිත නාලිකා සංග්‍රාහක ප්‍රණාලවලදී මුත්‍ර වලට පිටවන ජල ප්‍රමාණය අඩු කරලා පිටවෙච්ච ජලයත් නැවත උරාගෙන ඇඟට වතුර අර ඉතුරු කරගන්නවා. එතකොට වෙන්නේ මුත්‍ර සමග පිටවන ජල ප්‍රමාණය අඩු වෙලා මුත්‍ර වල තද කහ පැහැයට හැරෙනවා මුත්‍ර. ලවණ ප්‍රමාණය වැඩි වෙනවා මුත්‍ර එක පිට. ඇයි ඉස්සලා වැඩි වතුර ප්‍රමාණයක දී කරලා යවපු ලවණ ටික දැන් පොඩි වතුර ප්‍රමාණයක දී කරලා යවන්නේ වතුර නිසා ඇඟ මුත්‍ර වලට දෙන වතුර ප්‍රමාණය අඩු කරනවා. ඒක වතුර ඇඟට ඉතුරු කරගන්න. අන්න ඒ වැඩේ තමයි ADH කරන්නේ. ඒ කියන්නේ ජලය අඩු වෙච්ච වෙලාවක ඇඟේ රුධිරේ ජලය අඩු වෙච්ච වෙලාවක තමයි පිටියුටරි ග්‍රන්ථියෙන් ADH හෝමෝනේ ස්‍රාව වෙන්නේ. ඒක ගිහිල්ලා ප්‍රධාන වශයෙන් වකුගඩු වලට කියනවා. මොකද ඉතින් තමයි ප්‍රධාන වශයෙන් ජලය ඉවත් වෙන්නේ. මුත්‍ර ලෙස මේ වෙලාවේ මුත්‍ර සමග පිටවන ජල ප්‍රමාණය අඩු කරලා නැවත ජලයේ රුධිරයට අවශෝෂණය කරලා දෙන්න කියලා වකුගඩු වල වෘක්කාණු වලට කියනවා. කියන විදිහටම වැඩේ වෙනවා. ඒ පණිවිඩය ආවම හෝමෝනේ. ඒතකොට ඒ ක්‍රියාත්මක වෙනවා එතන. මුත්‍ර සමග පිටවන ජල ප්‍රමාණය අඩු වෙලා රුධිරයට ඒ මුත්‍රාවල ජලය අවශෝෂණය වෙනවා. ඒ වගේම තමයි මේ ADH හෝමෝනේ වැඩි වුණාම රුධිර පීඩනයත් වැඩි වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එකත් වැඩි වෙනවා. මොකද ADH වලින් රුධිරයට ජලය උරා ගන්නකොට රුධිරේ ජල ප්‍රමාණය වැඩි වෙලා බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. රුධිර පීඩනයත් වැඩි වෙනවා. රයිට්. එහෙනම් ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝන. එතකොට ආයේ වතුර බිව්වට පස්සේ මොකද සර් වෙන්නේ? දැන් තිබහිල වතුර බිව්වට පස්සේ අවශ්‍ය ගන්නට ඇඟට වතුර ආවට පස්සේ පිටියුටරි ග්‍රන්ථියෙන් ADH ස්‍රාවය කරන එක එන්න අඩු කරනවා. අඩු කරලා නවත්තලා දානවා. එතකොට අර පණිවිඩය යන්නේ නැහැ නේද? ADH හෝමෝනේ ස්‍රාව වෙන්නේ නැහැ නේ. එතකොට වෘක්කාණු සාමාන්‍ය විදිහට පෙර පරිදිම පණිවිඩය දැන් නැහැ නේ. පෙර පරිදිම වෙනද සාමාන්‍ය විදිහටම මුත්‍ර සමග ජලය පිට කරලා අවශ්‍ය විදිහට සාමාන්‍ය විදිහට මුත්‍රා සමග ජලය පිට වෙන්න පටන් ගන්නවා. ආයෙ වතුර අඩු වුණොත් ආයෙ ADH හෝමෝනේ ස්‍රාව කරනවා. ආයෙ මුත්‍ර සමග පිට වෙන ජල ප්‍රමාණය අඩු කරනවා. මේ විදිහට ජල තුල්‍යතාවය බැලන්ස් කරන්නේ මේ ADH හෝමෝනේ. ADH ස්‍රාවය වුණොත් ජලයේ මුත්‍ර සමග පිට වෙන ජල ප්‍රමාණය අඩු කරලා ශරීරයට ජලය උරා ගන්නවා. ADH නැත්තම් සාමාන්‍ය විදිහට මුත්‍ර සමග ජලය පිට වෙනවා. මෙම හෝමෝනය වෘක්ක මගින් ජලය පිට කිරීම පාලනය කරයි. එමගින් සිරුරේ ජල තුල්‍යතාවය පාලනය කරයි. ADH වැඩිවීමෙන් රුධිර පීඩනය වැඩි වේ. මොකද යා රුධිර ජලය උරා ගන්න නිසා රුධිරේ ජල ප්‍රමාණය වැඩිලා බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඊළඟ වර්ධක හෝමෝනය. ඒකත් පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාව වෙන හෝමෝනයක්. පිරිමි ගැහැණු කියලා ભેදයක් නැහැ. හැමෝගෙම ස්‍රාවය වෙනවා. මේ වර්ධක හෝමෝනය වැඩිපුරම ස්‍රාව වෙන්නේ කුඩා දරුවන්ට තමයි මේක ඕනේ. කුඩා කාලේ තමයි පිටියුටරි ග්‍රන්ථියෙන් වර්ධක හෝමෝනය. ගොනැඩෝට්‍රොෆින් හෝමෝන. මානව වර්ධක හෝමෝනය. මේ මානව වර්ධක හෝමෝනින් කරන්නේ කුඩා දරුවන්ගේ මේක ස්‍රාව වෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය හොඳට තියෙන්න ඕනේ. මේක ස්‍රාව වෙන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් කුඩා කාලයේදී මේ වර්ධක හෝමෝනේ ස්‍රාව වුණාම මේ වර්ධක හෝමෝනේ ක්‍රියාත්මක කළා
අස්ථි වර්ධනය කරනවා. අස්ථි උස වැඩි කරනවා. අස්ථි වර්ධනය කරනකොට අත්පා කකුල් මේවා ඔක්කොම ඇඟ උසින් වැඩි වෙනවා. ඒ කියන්නේ ශරීරයේ උස වැඩි වෙනවා. ඊළඟට පේශි වර්ධනය කරනවා. මස් වර්ධනය කරනවා. පටක වර්ධනය වෙලා මහත් වෙනවා ළමයා. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් වර්ධක හෝමෝනේ පිටියුටරි ග්‍රන්ථියෙන් කුඩා කාලයේ ස්‍රාවි වුණාම ළමයා හරියට උස යනවා, හරියට මහත් වෙලා උසට සරලන බරට අනුව නිරෝගීව වර්ධනය වෙනවා. හැබැයි සමහර අයගේ කුඩා කාලයේදී පිටියුටරි ග්‍රන්ථියෙන් වර්ධක හෝමෝනය අවශ්‍ය ප්‍රමාණයට ස්‍රාවය වෙන්නේ නැහැ. පිටියුටරි ග්‍රන්ථියෙන් අවශ්‍ය ප්‍රමාණයට වර්ධක හෝමෝනය ස්‍රාවය වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර පණිවිඩය දැන් වර්ධක හෝමෝනේ මේ වර්ධනය කරන පණිවිඩය අරන් හරියට ස්‍රාවය වෙන්නේ සමහරගේ ඇත්තෙම නැහැ. එතකොට මොකද වෙන්නේ? ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට උස යන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට මහත් වෙන්නේ නැහැ. අන්න උසට වයසට වඩා උසින් අඩු උස යන්නේ නැති මිනිස්සු හට ගන්නවා. අපි ඒකට කියනවා අඟුටු මිට්ටෝ හට ගන්නවා. පිටියුටරි අඟුටු මිටිතාවය හටගන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් කුඩා කාලේදී අවශ්‍ය ප්‍රමාණයට වර්ධක හෝමෝනේ ස්‍රාවය නොවීම නිසා. මිටි මිනිස්සු අපි දැකලා තියෙනවා. මිටි භාවය ඇති වෙන තව හේතු තියෙනවා. පිටියුටරි ග්‍රන්ථියෙන් වර්ධක හෝමෝනේ ස්‍රාවය අඩු වීම නිසා මිටි මිනිසුන් හට ගන්නවා. මොකද අර හෝමෝනේ නැති නිසා කුඩා කාලේදී වර්ධනය වෙලා නැහැ. පස්සේ කාලික වර්ධනය වෙන්නෙත් නැහැ. මොකද වර්ධනයේ සීමාවක් තියෙනවා. අවුරුදු 20 22 විතර ගියාට පස්සේ වර්ධනය නතර වෙනවා. ඒතකොට ඒ කාලය තුල මෙයා වර්ධනය වෙලා නැති නිසා ඉතින් යාට උසයමක් වෙන්නේ. හැබැයි සමහරක් අයගේ පිටියුටරි ග්‍රන්ථියෙන් කුඩා කාලේදී වර්ධක හෝමෝනේ ඕනවට වඩා ස්‍රාවය වෙනවා. ඕනවට වඩා ස්‍රාවය වුණොත් මොකද වෙන්නේ? ඕනවට වඩා උස යනවා. ඕනවට වඩා මහත් වෙනවා. ඒතර කෑමත් ගොඩක් ඕන වෙනවා. ඒතර අපි කියනවා යෝධ ළමයි කියලා. පිටියුටරි යෝධතාවය හට ගන්නවා. යෝධ ළමයි කියලා අපි කියනවා. කුඩා කාලේදී ගොඩක් ආහාර ගන්න මොකද එයාගේ උස වැඩි වෙනවා. ඒක එයාගේ වැරද්දක් නෙමෙයි. එයාට ඉතින් උස වැඩි වෙනවා. අර හෝමෝනින් පණිවිඩ හෝමෝන ප්‍රමාණය වැඩිනේ. පණිවිඩ දෙන ප්‍රමාණයට උස වැඩි වෙනවා. ශරීරයේ පටක වර්ධනය. ඒතර ඒවට ඕන කරන ආහාර ගන්න මෙයා වැඩිපුර කනවා. පිටියුටරි යෝධතාවය ඇති වෙනවා. කියන්නේ මේ හෝමෝනේ උනට වඩා වැඩි වුණත් ප්‍රශ්නයක්, අඩු වුණත් ප්‍රශ්නයක්. අවශ්‍ය ප්‍රමාණයට ස්‍රාවය වුණාම අවශ්‍ය ප්‍රමාණයට ශරීරයේ කුඩා කාලේදී වර්ධනය වෙලා වයසත් එක්ක ශරීර වර්ධනය කරන්නේ මෙන්න මේ වර්ධක හෝමෝනේ. මේක ගැහැණු ළමයින්ගේ වගේම පිරිමි ළමයින්ගේ පිටියුටරි ග්‍රන්ථියේ කුඩා කාලේදී ස්‍රාවය වෙන්න ඕනේ හෝමෝනයක්. දේහේ වර්ධනය පාලනය කරන අතර GH කියන්නේ වර්ධක හෝමෝනේ අඩුවීමෙන් අඩු වර්ධනයේත් කුරු මිනිසුන් නැති වෙයි. වර්ධක හෝමෝනේ වැඩි වීමෙන් විශාල දේහ සහිත යෝධ මිනිසුන් නැති වෙයි. පැහැදිලි? හරි. ඊළඟට TSH හෝමෝනේ. තයිරොයිඩ් ස්ටිමියුලේටරි හෝමෝන්. TSH කියන වචන මේ අකුරු තුනට අදාළ වචන තුන. තයිරොයිඩ් ස්ටිමියුලේටරි හෝමෝන්. අපිට සිංහලෙන් කියන්න පුළුවන් තයිරොයිඩ් උත්තේජක හෝමෝන. ඒ කියන්නේ මේ හෝමෝනෙන් තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජක කරන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ අන්තරාසාර ග්‍රන්ථියක්. තයිරොයිඩ් ග්‍රන්ථියට පණිවිඩය වෙලා තයිරොයිඩ් ග්‍රන්ථියෙන් හෝමෝන නිපදවීම පාලනය කරන්නේ පිටියුටරි ග්‍රන්ථිය. මම කියන්නේ ආ රජා කියලා පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන TSH හෝමෝන. TSH හෝමෝනෙන් පිටියුටරි ග්‍රන්ථියෙන් තමයි පණිවිඩය වෙන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ඔයාගේ වැඩ පටන් ගන්න කියලා. ඔයාගේ හෝමෝන නිපදවන්න කියලා අවශ්‍ය වෙලාවට හෝමෝන ස්‍රාවය වැඩි කරන්න, අවශ්‍ය වෙලාවට හෝමෝන ස්‍රාවය අඩු කරන්න පණිවිඩය පිටියුටරි ග්‍රන්ථියෙන් එවන්නේ මේ හෝමෝන. ඒ නිසා තයිරොයිඩ් උත්තේජක හෝමෝනෙන් කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කළ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාවන් පාලනය කිරීම. තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන නිපදවීම පාලනය කිරීම TSH මගින් සිදු වේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන නිපදවීම පාලනය කිරීම TSH හෝමෝනයෙන් සිදු කරනවා. TSH වැඩි වුණාම තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන නිපදවීමේ ප්‍රමාණය වැඩි වෙනවා. TSH අඩු වුණාම තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන නිපදවීම ප්‍රමාණය අඩු වෙනවා. TSH ස්‍රාවය කරන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තමයි පණිවිඩය එන්නේ. මෙන්න මේ විදිහට හෝමෝන නිපදවන්නේ කියලා. ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය පාලනය කරන්නේ පිටියුටරි ග්‍රන්ථිය. ඊළඟට තවත් පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන හෝමෝනයක් තමයි FSH හෝමෝන. මේක ලිංගික හෝමෝනයක්. හැබැයි පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන්නේ. ගැහැණු ළමයින්ගේ වගේම පිරිමි ළමයින්ගේ මේක ස්‍රාවය වෙනවා. පිරිමි ළමයින්ගේ FSH ස්‍රාවය වුණාම පිරිමි ළමයින්ගේ පිරිමි ප්‍රජනක සෛලවත් ශුක්‍රාණු වෘෂණ ඇතුලේ ශුක්‍රාණු නිපද වෙන්න පටන් ගන්නවා. පිරිමි අයගේ වෘෂණ ඇතුලේ පිරිමි ප්‍රජනක සෛලවත් ශුක්‍රාණු නිපද වෙන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන FSH හෝමෝනය පිරිමි වෘෂණ මත බලපෑම. පිරිමින්ගේ වෘෂණ මත මේ හෝමෝනේ බලපානවා. පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරලා පිරිමින්ගේ වෘෂණ වලට බලපානවා. එතකොට වෘෂණ වලින් පිරිමි ප්‍රජනක සෛලවත් ශුක්‍රාණු නිපදවනවා. ශුක්‍රාණු නිපදවනවා. ගැහැණු ළමයි ගැහැණු අයගේ FSH හෝමෝනේ ඒගොල්ලන්ගේ පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරනවා. ඒක බලපාන්නේ ඒගොල්ලන්ගේ වෘෂණ නැහැනේ. ඩිම්බ කෝෂනේ තියෙන්නේ.
ඩිම්බ කෝෂ වලට බලපාලා ඩිම්බ කෝෂ වල තියෙනවා අපරිණත ඩිම්බ. හැබැයි ඒවට කියන්නේ අපරිණත ඩිම්බ කියලා නෙමෙයි. ඕනම කාන්තාවගේ එක ඩිම්බ කෝෂයක නැත්නම් ඩිම්බ කෝෂ දෙකේම අපරිණත ඩිම්බ ලක්ෂ 2ක් 4ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ අපරිණත ඩිම්බ වලට අපි කියන්නේ හරිද? ප්‍රාථමික සිවුනිකා කියලා. මොකද්ද වචනේ? ප්‍රාථමික සිවුනිකා. අපරිණත ඩිම්බ වලට කියන්නේ ප්‍රාථමික සිවුනිකා. මේ ප්‍රාථමික සිවුනිකා ඩිම්බේ සහ ඩිම්බේ වටේ තියෙන පරිවාරක සෛල ටික එකතු කරලා ගත්තම ඩිම්බේ වටේ පරිවාරක සෛල තියෙනවා. ඩිම්බේ වට කරගෙන ඒ යුනිට් එකම ගත්තම ඩිම්බේයි ඩිම්බේ වටේ තියෙන පරිවාරක සෛල එකතු කරලා ගත්තම ඒකට කියන්නේ ප්‍රාථමික සිවුනිකාව. ඩිම්බේ පරිණත වෙලා නැද්ද? ඩිම්බේ පරිණත වුණාට පස්සේ පරිණත ඩිම්බය එක වටේ තියෙන ඔය පරිවාරක සෛල එකතු කරලා අපි ඒකට කියන්නේ ග්‍රාෆී සිවුනිකාව. පරිණත ග්‍රාෆී සිවුනිකාව. ඒ පරිණත වුණාට පස්සේ හරි ග්‍රාෆී සිවුනිකා. ඒක වචන ග්‍රාෆී සිවුනිකාව, බහුවචන ග්‍රාෆී සිවුනිකා. එතකොට දැන් සාමාන්‍යයෙන් කාන්තාවගේ ඩිම්බ කෝෂ දෙකේ අපරිණත සිවුනිකා ඒවත් ප්‍රාථමික සිවුනිකා ලක්ෂ 2ක් 4ක් අතර ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඇය වැඩි වියටපත් වුණාට පස්සේ ආර්තෝ චක්‍රය පටන් ගත්තට පස්සේ සෑම දින 28කට සැරයක්ම ඩිම්බ කෝෂ වලින් මේ අපරිණත ප්‍රාථමික සිවුනිකාව පරිණත තත්ත්වයට පත් කළා ඩිම්බ කෝෂයෙන් මුදා හරිනවා. සෑම දින 28කට සැරයක්ම. ඩිම්බ කෝෂ දෙකෙන් එකක තියෙන අර අපරිණත සිවුනිකාවක්, يعني ප්‍රාථමික සිවුනිකාවක් පරිණත ග්‍රාෆී සිවුනිකාවක් බවට පත් කළා මුදා හරිනවා. දැන් අන්න ඒ අපරිණත ප්‍රාථමික සිවුනිකාවක් පරිණත ග්‍රාෆී සිවුනිකාවක් බවට පත් කරවන්නේ ගෑනුවගේ FSH හෝමෝන. පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවණ FSH හෝමෝනේ ඩිම්බ කෝෂ මත බලපාලා ඩිම්බ කෝෂවල තියෙන අපරිණත ප්‍රාථමික සිවුනිකාවක් පරිණත ග්‍රාෆී සිවුනිකාවක් බවට පත් කරනවා. ඒක තමයි FSH හෝමෝනේ කාර්යය. ගෑනුවයි පිරිමි අයගේ FSH හෝමෝනේ වෘෂණ මත බලපාන්නේ වෘෂණ වලින් පිරිමි ප්‍රජනක සෛලවත් ශුක්‍රාණු නිපදවීම සිද්ධ කරනවා. FSH හෝමෝනේ කියනවා වෘෂණ වලට ශුක්‍රාණු නිපදවන්න කියලා. ගෑනු අයගේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවණ FSH හෝමෝනේ ඩිම්බ කෝෂ වලට බලපාන්නේ ඒගොල්ලන්ගේ ඩිම්බ කෝෂ වල තියෙන අපරිණත ප්‍රාථමික සිවුනිකාවක් පරිණත ග්‍රාෆී සිවුනිකාවක් බවට පරිවර්තනය කිරීම කරන්නේ මෙන්න මේ FSH හෝමෝන. හරි. ඊළඟට LH හෝමෝන. ඒකත් ලිංග හෝමෝන. ඊට කලින් පොඩ්ඩක් මේක කියමු. මෙම හෝමෝනේ මගින් ස්ත්‍රීන්ගේ ගර්භාෂයේ කූප කියන්නේ අර අපරිණත සිවුනිකා පරිණත වීමවත් පරිණත ග්‍රාෆී සිවුනිකා බවට පත් කරනවා, පාලනය කරනවා. පුරුෂයන්ගේ ශුක්‍රාණු ජනනය වීම උත්තේජනය කරනවා. පිරිමි පුරුෂයන් වලින් ශුක්‍රාණු නිපදවීම FSH වලින් කරනවා. හරි දෙගොල්ලන්ට බලපානවා. නමුත් ක්‍රියා දෙකක් ගෑනුවගේ පිරිමි. LH හෝමෝනයත් ලිංග හෝමෝනයක්. ඒතර LH හෝමෝනේ ශ්‍රාවණිත් පිටියුටරි ග්‍රන්ථියෙන්. හැබැයි ඒකත් ලිංග බලපාන හෝමෝනයක්. ඒ කියන්නේ ලිංගික අවයව වලින් නිපදවන පිටියුටරි ග්‍රන්ථියේ ලිංගික ක්‍රියාවන්ට බලපානවා. LH හෝමෝනේ පිරිමි අයගේ ගිහිලා වෘෂණ වලට බලපාලා වෘෂණ වල තියෙනවා අන්තරාල සෛල කියලා જાතියක්. මොනවද? අන්තරාල සෛල. මේ සිංහල වචනේ තමයි අන්තරාල සෛල. ඉංග්‍රීසියෙන් කියන්නේ ලේඩික් සෛල. ලේඩික් සෛල. ලේඩික් සෙල්ස්. වෘෂණ වල තියෙන්නේ. එතකොට LH හෝමෝනේ පිරිමි අයගේ බලපාන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය කරාම රුධිරය ඔස්සේ ගිහිල්ලා බලපාන්නේ වෘෂණ ඇතුලේ තියෙන අන්තරාල සෛල වල ලේඩික් සෛල වලට ගිහිල්ලා පණිවිඩයක් දෙනවා. ඔයාගේ හෝමෝන් නිපදවන මේ ලේඩික් සෛල වලින් නිපදවනවා ස්වාමින් වහන්සේ හෝමෝනයක්. මොකක්ද ඒක? ටෙස්ටොස්ටෙරෝන් කියලා හෝමෝනයක් නිපදවනවා. ඒ හෝමෝනේ නිපදවන්න කියලා මේ සෛල වලට වෘෂණ ඇතුලේ තියෙන අන්තරාල සෛල වලට පණිවිඩය දෙන්නේ පිටියුටරි ග්‍රන්ථි ශ්‍රාවණේ LH හෝමෝනේ. LH හෝමෝනෙන් ගිහලා මෙතනට පණිවිඩ දෙනවා. අන්න අන්තරාල සෛල ඔයා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ නිපදවන්න. හරි. ඒතකොට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනින් කරන්නේ මොකක්ද කියන එක මම එතනදී කතා කරනවා. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනින් නිපදවන්න කියලා තමයි කියන්නේ. LH හෝමෝනේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාව වෙලා වෘෂණවල පිරිමින්ගේ වෘෂණවල අන්තරාල සෛල වලට කියනවා පිරිමි ප්‍රජනක සෛල ඒවා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ නිපදවන්න කියලා. හරි. මේ පිරිමින්ගේ කාන්තාවන්ගේ මොකක්ද? කාන්තාවන්ගේ LH හෝමෝනේ බලපාන්නේ ඒගොල්ලන්ට වෘෂණ නැහැනේ. ඩිම්බ කෝෂනේ. ඩිම්බ කෝෂ වලට ගිහිලා තියෙනවා අර දැන් FS වලින් අපරිණත ප්‍රාථමික සිවුනිකාව පරිණත ග්‍රාෆී සිවුනිකාවක් බවට පත් කරන්නේ. LH හෝමෝනේ කියලා කියනවා පරිණත ග්‍රාෆී සිවුනිකාව පුපුරලා ඩිම්බේ නිදහස් කරන්න කියලා. ඩිම්බ කෝෂයෙන් ඩිම්බේ එළියට දාන්න. එළියට දාන්න කියන්නේ ඇඟෙන් එළියට නෙමෙයි. ඩිම්බ කෝෂයෙන් එළියට පැලෝපිය නාලය ඇතුළට දාන්න කියලා. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් කෙටියෙන්ම කියනවා නම් පරිණත ග්‍රාෆී සිවුනිකාව පුපුරා ඩිම්බය මෝචනය කිරීමට අදාළ පණිවිඩය අර ඩිම්බ කෝෂයට අරන් එන්නේ LH හෝමෝන. LH හෝමෝනේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය කරනවා. ඒ රුධිරය ඔස්සේ පරිවාහනලා
ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂ මත බලපානට ඒ වන විට එක සිවුනිකාවක් පරණත වෙලා ඉවරයි ග්‍රාෆී සිවුනිකාවක් බවට LH ආපු ගමන් LH වලින් කියනවා අර දැන් ග්‍රාෆී සිවුනිකාව පුපුරලා පරිවාරක සෛල තියෙද්දි පරණත ඩිම්බේ විතරක් ඩිම්බ කෝෂයෙන් එළියට පැලෝපිය නාලයට දාන්න කියලා. එතකොට ඩිම්බේ ඩිම්බ කෝෂයෙන් එළියට ගිහලා පැලෝපිය නාලයට යනවා. ඒ ක්‍රියාවට කියනවා ඩිම්බ මෝචනය. ඩිම්බ මෝචනය සිදු කිරීම තමයි LH හෝමෝනයේ කාර්යය ස්ත්‍රීන්ගේ. පිරිමින්ගේ අන්තරාල සෛල වලින් ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිපදවීම LH වල කාර්යය. ස්ත්‍රීන්ගේ පරණත ග්‍රාෆී සිවුනිකාව පුපුරා ඩිම්බේ මෝචනය කිරීම තමයි LH වල කාර්යය. ලිංගික හෝමෝන ස්‍රාවය ඇති කිරීමත් ඒ පිරිමි අයගේ ස්ත්‍රීන්ගේ ඩිම්බ සෛල නිදහස් කිරීමත් ඩිම්බේ මෝචනය කිරීමත් සිදු කරන්නේ LH මගින්. හරි. ඉතින් අපි ඔය කතා කරේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන හෝමෝන ටික. පිටියුටරි ග්‍රන්ථිය රජා එයා ගොඩක් හෝමෝන ශ්‍රාවය කරනවා. එතනින් ශ්‍රාවය කරන හෝමෝන කිහිපයක් සහ ඒවයි නිතු කියන කාර්යය. ඊළඟට අපි කතා කරන හදනවා තයිරොයිඩ් ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථිය තමයි අන්තරාසර්ග පද්ධතියේ දෙවනි ග්‍රන්ථිය. ඒක තියෙන්නේ බෙල්ල මේ බෙල්ල දෙපැත්තේ ඇත්තටම සොරාලයට පහළින් ශ්වාසනාලයේ දෙපැත්තේ. මෙන්න මේ හරිය ඇල්ලුවොත් එහෙම සොරාලයට පහළින් ශ්වාසනාලයේ දෙපැත්තේ තියෙනවා කණ්ඩිකා දෙකක් ලෙස සමනල ග්‍රන්ථිය කියලාත් මේකට කියනවා. මොකද මේක අර සමනලී පියාපත් විදාගත් විදිහට ඉන්නේ. දැන් මෙහෙම තියෙනවා නම් මේ මොකද්ද අපේ ශ්වාසනාලය මෙන්න තයිරොයිඩ් ග්‍රන්ථිය. මෙන්න මේ විදිහ. ඔන්න සමනලී පියාපත් විදාගත් ආකාරයේ මේ තියෙන කණ්ඩිකා දෙක. කණ්ඩිකා දෙකක් තියෙනවා. මේ කණ්ඩිකා දෙක ඇතුලේ කූප දෙක බැගින් පැරාතයිරොයිඩ් ග්‍රන්ථි 4ක් තියෙනවා. හරි මේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය ඒකේ කෑලි දෙකයි කණ්ඩිකා දෙකයි මේ තියෙන එක කණ්ඩිකාව මේ තියෙන කණ්ඩිකාව මේ කණ්ඩිකාව ඇතුලේ පැරාතයිරොයිඩ් ග්‍රන්ථි දෙකක් තියෙනවා. ඒතර මේ කණ්ඩිකාව ඇතුලේ පැරාතයිරොයිඩ් ග්‍රන්ථි දෙකක් තියෙනවා. ඒතර බලන් ගියම ඔක්කොම පැරාතයිරොයිඩ් ග්‍රන්ථි 4ක් තියෙනවා. ওই පැරාතයිරොයිඩ් ග්‍රන්ථි වලින් හෝමෝන ශ්‍රාවය කරනවා. බෙල්ලේ ඉදිරිපස සොරාලයට පහළින් ශ්වාසනාලයේ දෙපැත්තේ පිහිට ඇත තයිරොයිඩ් ග්‍රන්ථිය. සමනල ග්‍රන්ථිය කියලාත් කියනවා. මෙහි කණ්ඩිකා දෙකකි. මේ තියෙන කණ්ඩිකා දෙක. මෙම කණ්ඩිකා දෙකේ ගිලී පැරාතයිරොයිඩ් ග්‍රන්ථි 4ක් ඇත. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන හෝමෝනේ තයිරොක්සින්. එතම තයිරොයිඩ් ග්‍රන්ථියෙන් හෝමෝන කිහිපයක් ශ්‍රාවය කරනවා. එකක් තමයි තයිරොක්සින්. තව පැරත් හෝමෝනේ, තව කැල්සිටෝනින් හෝමෝනේ වගේ හෝමෝන ශ්‍රාවය කරනවා. මුලින්ම අපි තයිරොක්සින් ගැන කතා කළොත් තයිරොක්සින් හෝමෝනේ තමයි තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන ප්‍රධානතම හෝමෝන. තයිරොක්සින් හෝමෝනේ. මේ තයිරොක්සින් හෝමෝනෙන් ඇත්තටම කරන්නේ තයිරොක්සින් හෝමෝනේ බලපෑවම මුළු ශරීරයේම පරිවෘත්තීය ක්‍රියාවලට බලපාන. කියන්නේ සාමාන්‍ය ජීව ක්‍රියාවන් සියල්ලම කරන්න මේ තයිරොක්සින් හෝමෝනේ ඕනි තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය කරන තයිරොක්සින් හෝමෝනේ. එහෙනම් මතක තියාගන්න ඕනේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝනේ මොකද්ද? තයිරොක්සින් හෝමෝනේ. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝනේ තමයි තයිරොක්සින් හෝමෝනේ. තයිරොක්සින් හෝමෝනේ ශරීරයේ සියලුම සෛලවල සියලුම ජීව ක්‍රියාවන් සිදු කරන්න ඕනේ. ඇත්තටම තයිරොක්සින් හෝමෝනේ ඕන නැති ක්‍රියාවක් ඇඟේ නෑ. ඍජු හෝ වක්‍රව ශරීරය ඇතුළේ සිදුවන සෑම ජීව ක්‍රියාවකටම තයිරොක්සින් හෝමෝනේ ඍජු හෝ වක්‍රව බලපානවා. ස්නායු පටකයේ ක්‍රියාකාරීත්වයට, සමේ සහ කෙස්වල නිරෝගී වර්ධනයට, මොකද මානසික මට්ටමක් පවත්වා ගන්න, ඊට පස්සේ සෛලවල පරිවෘත්තීය ක්‍රියා ජීව ක්‍රියාවන් හරි නිසියාකාරව පවත්වා ගන්න, ඊළඟ ප්‍රෝටීන් නිපදවන්න සෛලයට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවන්න, නිසා ශරීරය තුළ ප්‍රෝටීන් නිපදවලා සෛල වර්ධනය කරලා දේහ වර්ධනය කරවන්න, මේ වගේ දේවල් වලට තයිරොක්සින් හෝමෝනේ ඕනේ. කෙටියෙන් කියනවා නම් තයිරොක්සින් හෝමෝනේ ශරීරයේ හැම ක්‍රියාවකටම ඍජුව වක්‍රව බලපාන නිසා මේ හෝමෝනේ අඩු වුණොත් සෛලයේ හැම පරිවෘත්තීය ක්‍රියාවක්ම අඩු වෙලා අවසානයේ ශරීරේ පවත්වා ගන්න බැරි තත්යකටපත් වෙනවා. නිසා ඉතා වැදගත් හෝමෝනයක් තයිරොක්සින් හෝමෝනේ. ඒක නිපදවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථිය. එමගින් දේහ වර්ධනය සිදු කරයි. මෙම හෝමෝනේ නිපදවීමට ඊට කලින් පොඩ්ඩක් අපි බැලුවොත් මෙතන කියනවා මෙම තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන හෝමෝනේ තයිරොක්සින්. මෙම හෝමෝනේ මගින් පරිවෘත්තීය වේගය වැඩි කරන අතර සෛල තුළ ප්‍රෝටීන් නිෂ්පාදනය ප්‍රෝටීන් ප්‍රමාණයද වැඩි කෙරේ. එමගින් දේහ වර්ධනය සිදු කරයි. මෙම හෝමෝනේ නිපදවීමට අයඩීන් අවශ්‍ය වේ. ඔව්. ඇත්තටම තයිරොක්සින් වල තියෙන සංඝටක මූලද්‍රව්‍ය ටික විතරක් මම වහන්සේලාට කිව්වොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, අයඩීන්. මේවා තියෙනවා. එතකොට මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් අපි කන කෑම වලින් ලැබෙනවා. අයඩීන් ලැබෙන්නේ සාමාන්‍යයෙන් අඩුයි. එතකොට අප සාමාන්‍ය මුහුදු ආහාර වලින් අයඩීන් ලැබෙනවා. එතකොට අප ගන්න ආහාරයේ අයඩීන් අඩු නම් තයිරොයිඩ් ග්‍රන්ථියට තයිරොක්සින් හෝමෝනේ හදන්න බැරි වෙනවා. තයිරොක්සින් හෝමෝනේ හදා ගන්න බැරුව අඩුවෙන් ශ්‍රාවය වෙන්න පටන් ගත්තොත් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමෙන්න පටන් ගන්නවා.
ඒ කියන්නේ තයිරොක්සින් ශ්‍රාවය අඩු වෙනකොට තයිරොයිඩ් ග්‍රන්ථියට තයිරොක්සින් හදාගන්න බැරි වෙනකොට තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමෙනවා. බෙල්ල දෙපැත්ත ඉරනවා. තව තව ඒවා එනවා එතකොට. ඇඟේ පරිවෘත්තීය ක්‍රියා අඩු වෙනවා. ඇඟ පවත්වා ගන්න බැරි වෙනවා. හැමතිස්සෙම නිදිමත ගතිය, කම්මැලි ගතිය එහෙම එනවා. දහඩිය දාන ගතිය, ඔළුව කැරකෙන ගතිය, ඒ වගේ ඒවාත් එනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියට තයිරොක්සින් නිපදවන්න අයඩින් මදි වුණාම, තයිරොයිඩ් නිපදවන්න බැරි වුණාම, තයිරොක්සින් හෝමෝන නිපදවන්න බැරි වුණාම තයිරොයිඩ් ග්‍රන්ථියට මේ බෙල්ල දෙපැත්තේ ඉදිමෙනවා. අපි කියනවා ගල ගන්නේ. ඒවත් වායු ගෙඩි කියලා සාමාන්‍ය මිනිස්සු කියන්නේ. ගල ගන්නේ ඒවත් වායු ගෙඩි හටගන්න. ඉතින් මේක හටගත්තම සාමාන්‍ය සමහරක් වෙලාවට පිටින් කෘතිමව හදපු තයිරොක්සින් පෙටි හැටියට දීලා මේක රෝගී තත්ත්වෙ මගහරවන වෙලාවලුත් තියෙනවා. කෘතිමව තයිරොක්සින් පෙති හදලා තියෙනවා. ඒවා බොන්න දෙනවා. එයාට හදා ගන්න බැරි ටික. එතකොට හරියනවා. එහෙම නැති වුණොත් ඔපරේෂන් කරන්නත් වෙනවා. ඉතින් කොහොම වුණත් මේ අයඩින් ප්‍රශ්න නිසානේ ඔක හටගන්නේ. ගන්න ආහාරය අයඩින් මදි වුණා. ඒතර වර්තමානයේකට පිළියම හැටියට කරන්නේ අපි හැමදෙනෙක්ම කන ආහාරයෙන් ලුණු. ඒ නිසා මොකද අපි හැම ආහාරයකටම සාමාන්‍යයෙන් එක කරනවා ලුණු. ලුණු වලට අයඩින් දාලා තියෙනවා. අයඩින් මිශ්‍ර ලුණු. අයඩින් මිශ්‍ර ලුණු. එතකොට මේ ලුණු හදලා තියෙන්නේ අයඩින් මිශ්‍ර කරලා. ඒතර අපි කෑම වලට ලුණු දානකොට නොදුනවතම අයඩින් ප්‍රමාණයක් වැටෙනවා කෑම වලට. ඒතර අපි ඒ ආහාර අනුභව කරාම අපේ අයඩින් අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. එමගින් දේහ වර්ධනය සිදු කරයි. මෙම හෝමෝන නිපදවීමට අයඩින් අවශ්‍ය වේ. අයඩින් ඌනතාවයක් පවතිනම් තයිරොයිඩයේ ක්‍රමයෙන් විශාලව වැඩි. මේ රෝගී තත්ත්වයේ ගල ගන්නයයි. අයඩින් අඩංගු ලුණු භාවිතයෙන් මෙම රෝගී තත්ත්වයේ බොහෝ දුරට මගහරවා ගත හැකියි. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන කැල්සිටෝනින් හෝමෝනය අස්ථි වලින් කැල්සියම් නිදහස් කිරීම අඩු කර රුධිර කැල්සියම් ප්‍රමාණය අඩු කරයි. ඔව් තව මම කියනවා තයිරොයිඩ් ග්‍රන්ථිය ගොඩක් හෝමෝන ශ්‍රාවය කරනවා. ප්‍රධානම හෝමෝනය තමයි තයිරොයිඩ් තයිරොක්සින් හෝමෝනය. ඊට අමතරව තව පැරත් හෝමෝනය ශ්‍රාවය කරනවා. තව එකක් තමයි කැල්සිටෝනින්. ඔබ වහන්සේලට පැරත් හෝමෝනය ගැන ඉගෙන ගන්න. කැල්සිටෝනින් හෝමෝනය. එතකොට මේ කැල්සිටෝනින් හෝමෝනය හරි කැල්සිටෝනින් හෝමෝනය ඇත්තටම මේකෙන් කරන්නේ දැන් අස්ථි වලින් තමයි රුධිරයට කැල්සියම් දෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගන්න ආහාරයේ කැල්සියම් මදි නම් අස්ථි වලින් රුධිරයට කැල්සියම් දෙනවා. ඒ අස්ථි වලින් රුධිරයට කැල්සියම් එන්න අස්ථි වල කැල්සියම් අඩු වෙලා අස්ථි වල ශක්තිමත් භාවය පොඩ අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා කැල්සිටෝනින් හෝමෝනයෙන් අස්ථි වලින් රුධිරයට සැපෙන කැල්සියම් ප්‍රමාණය පාලනය කරනවා. අඩු කරනවා. ඒ නිසා සමහර රුධිරයේ කැල්සියම් අඩු වෙන්න පුළුවන්. නමුත් අස්ථි වල කැල්සියම් අඩුවීම පාලනය කරනවා කැල්සිටෝනින් හෝමෝන. ඒකයි මේ කියන්නේ අස්ථි වලින් කැල්සියම් නිදහස් කිරීම අඩු කර රුධිරයේ කැල්සියම් ප්‍රමාණය අඩු කරයි. අස්ථි වලින් රුධිරයට කැල්සියම් එන එක කැල්සිටෝනින් හෝමෝනෙන් අඩු කරනවා. මොකද දිගින් දිගටම අස්ථි වලින් රුධිරයට කැල්සියම් එන්න ගත්තොත් අස්ථි ශක්තිමත් භාවය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අපි ගන්න ආහාරයේ කැල්සියම් තියෙන්න ඕනේ. එතකොට රුධිරයට අවශ්‍ය කැල්සියම් ටික ලැබෙනවා. අපි ගන්න ආහාරයේ කැල්සියම් අඩු නම් රුධිරයට කැල්සියම් අඩු වෙනකොට අස්ථි වලින් ගන්න බලන්න. කැල්සිටෝනින් හෝමෝනේ එක බැලන්ස් කරනවා. ඒක තමයි වෙන්නේ. පොඩි මාළු සහ වෙනත් ඔය කැල්සියම් අඩංගු කිරි වගේ දේවල් අනුභව කරාම අපිට කැල්සියම් අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවා. right. එහෙනම් ඔය කතා කරේ එතකොට අපි තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන. ඊළඟට මෙන්න තවත් වැදගත් අන්තරාසාර ග්‍රන්ථියක් අග්න්‍යාශය. ඇත්තටම අග්න්‍යාශය තමයි ඇඟේ තියෙන අන්තරාසාර්ග මෙන්ම බහිරාසාර්ග ලෙස හැසිරෙන එකම ග්‍රන්ථිය. අග්න්‍යාශය එක වෙලාවක බහිරාසාර ග්‍රන්ථිය. තව වෙලාවක අන්තරාසාර ග්‍රන්ථිය. ඒ මොකද්ද සර් ඒ කියන්නේ කියලා අහයි. ඒ කියන්නේ අග්න්‍යාශයෙන් ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරනවා. බෝවන්සලා ආහාර ජීර්ණ පද්ධතිය ඉගෙනගෙන තියෙනවා නම් ආහාර ජීර්ණ පද්ධතිය ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරන්න අග්න්‍යාශය වැදගත් වෙනවා. එන්සයිම කියන්නේ හෝමෝන නෙමෙයිනේ. එහෙනම් ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරන නිසා අග්න්‍යාශය එක් වෙලාවක බහිරාසාර ග්‍රන්ථිය. හැබැයි අග්න්‍යාශයේ තියෙනවා විශේෂ සෛල ගොනු. මේ වගේ විශේෂ සෛල ගොනු තියෙනවා මේ. ඔන්න වගේ විශේෂ සෛල ගොනු. මේවා ලැංගර්හෑන් කියන විද්‍යාඥයෝ හොයාගත්තු නිසා අපි ඒකට කියනවා ලැංගර්හෑන්ගේ සෛල දීපිකා, සෛල ගොනු. ලැංගර්හෑන් දීපිකා සෛල ගොනු කියලා. ලැංගර්හෑන් දීප. මේ වගේ ගොනු තියෙනවා අග්න්‍යාශයේ. ලැංගර්හෑන් කියන විද්‍යාඥයෝ හොයාගත්තේ මේ සෛල ගොනු වලින් හෝමෝන නිපදවන. ඒතර හෝමෝන නිපදවන නිසා අග්න්‍යාශයක පැත්තකින් අන්තරාසාර ග්‍රන්ථියකුත් වෙනවා. එන්සයිම නිපදවන ආහාර ජීර්ණයට ගතන එන්සයිම නිපදවන නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලදී ඒ බහිරාසාර ග්‍රන්ථිය ලෙස හැසිරෙන අග්න්‍යාශය. හැබැයි අග්න්‍යාශයේ තියෙන සමහරක් සෛල ගොනු හෝමෝන නිපදවනවා. ලැංගර්හෑන් දීපිකා සෛල ගොනු හෝමෝන නිපදවනවා. ඒ නිසා අපි ඒ සෛල ගොනු වලින් හෝමෝන නිපදවන නිසා අග්න්‍යාශයට කියනවා අන්තරාසාර්ග ග්‍රන්ථියක් ලෙස හැසිරෙනවා. ඒ අනුව අන්තරාසාර්ග මෙන්ම බහිරාසාර්ග ලෙස හැසිරෙන ඇඟේ තියෙන එකම ග්‍රන්ථිය තමයි අග්න්‍යාශය. ඉතින් අපි අද මෙතනදී කතා කරන්නේ මෙයාගේ අන්තරාසාර්ග ක්‍රියාව. අග්න්‍යාශයේ තියෙන මේ ලැංගර්හෑන් දීපිකා සෛලවල වර්ග දෙකක් තියෙනවා.
ඇල්ෆා සෛල තියෙනවා බීටා සෛල තියෙනවා. සෛල වර්ග දෙකක් තියෙනවා. ඇත්තටම තුනක් තියෙනවා. නමුත් ඔබේ විෂය නිර්දේශයේ තුනක් ගැන කතා කරන්න නැහැ. ඒ නිසා මම දෙකක් ගැන කතා කරන්න. ආග්නේයාශය ලැංගෑන් දීපිකා වල සෛල වර්ග දෙකක් තියෙනවා. ඇල්ෆා සෛල සහ බීටා සෛල. ඇල්ෆා සෛල වලින් ශ්‍රාවය කරන ග්ලූකගන් හෝමෝනි. ග්ලූකගන් හෝමෝනි. බීටා සෛල වලින් ශ්‍රාවය කරනවා ඉන්සියුලින් හෝමෝනි. ඉන්සියුලින් හෝමෝනි. ආග්නේයාශය ලැංගෑන් දීපිකා සෛල වලින් හෝමෝන ශ්‍රාවය කරනවා. සෛල වර්ග දෙකක් තියෙනවා ලැංගෑන් දීපිකාවල ඇල්ෆා සෛලයි බීටා සෛලයි. ඇල්ෆා සෛල වලින් ශ්‍රාවය කරන ග්ලූකගන් හෝමෝනි. බීටා සෛල වලින් ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනි. එතකොට මේ ග්ලූකගන් හෝමෝනි මොනවද කරන්නේ? රුධිරගත ග්ලූකෝස් මට්ටම තියෙනවානේ. රුධිරේ ප්‍රශස්ත ග්ලූකෝස් මට්ටමක් තියෙනවා. රුධිරේ තියෙනෝනේ ග්ලූකෝස් ලෙවල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ග්ලූකෝස් ලෙවල් එක රුධිර මිලිලීටර් 100කට ග්ලූකෝස් මිලිග්‍රෑම් රුධිර මිලිලීටර් 100කට ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර. රුධිර මිලිලීටර් 100කට ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර ප්‍රමාණයක් තියෙනවා. රුධිර මිලිලීටර් 100කට ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර ප්‍රමාණය තමයි ප්‍රශස්ත මට්ටම. දැන් මේක මීට වඩා අඩු වුණොත් ඊට වඩා පහළ බැස්සොත් ග්ලූකගන් හෝමෝනේ ක්‍රියාත්මක වෙලා නැවත මේක යථා තත්ත්වයට ගේනවා අවශ්‍ය ප්‍රමාණයට ගේනවා. ඒ අනුව ග්ලූකගන් වල කාර්යය රුධිරගත ග්ලූකෝස් මට්ටම අඩු විට නැවත ඒ ප්‍රශස්ත මට්ටමට රැගෙන එනවා. ග්ලූකගන් හෝමෝනෙන් තමයි ඒක කරන්නේ. ඒක ශ්‍රාවය වෙන්නේ මේ ග්ලූකෝස් මට්ටම අවශ්‍ය ප්‍රමාණයට අඩු වුණා. ඊට වඩා ප්‍රශස්ත මට්ටමට අඩු වුණොත් නැවත ඒ ප්‍රශස්ත මට්ටම දක්වා වැඩි කිරීම ග්ලූකගන් හෝමෝනේ කාර්යය. එතකොට මේ බීටා සෛල වලින් ශ්‍රාවය වෙන ඉන්සියුලින් වල කාර්යය මොකක්ද? ඉන්සියුලින් වල කාර්යය තමයි රුධිරගත ග්ලූකෝස් මට්ටම මේ ප්‍රශස්තකයට වඩා වැඩි වුණොත් ඒකත් හොඳ නෑ ඒකට. නැවත ඒ ප්‍රශස්ත මට්ටම දක්වා අඩු කරන්නේ ඉන්සියුලින් හෝමෝන. රුධිරගත ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා ඉහළ ගියොත් ඒ නැවත ප්‍රශස්ත මට්ටම දක්වා පහළ ගෙන්නන්නේ ඉන්සියුලින්. හැබැයි ඉන්සියුලින් නැත්තම් ඇඟි සමහරක් අයගේ වයසට යනකොට ඉන්සියුලින් ශ්‍රාවය අඩු වෙනවා. ඒතකොට රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වුණාට ආය අඩු වෙන්නේ නැහැ. ඉන්සියුලින් නැහැ අඩු කරන්න කෙනෙක් නැහැ. එතකොට අපි කියනවා රුධිරේ සීනි වැඩි. ග්ලූකෝස් කියන්නේ සීනිනේ. සරල සීනි. සීනි වැඩි, දිය වැඩි ආව. අන්න ඉන්සියුලින් ශ්‍රාවය අඩු වීම නිසා දිය වැඩි වට ගන්න. මොකද වැඩි වෙච්ච ග්ලූකෝස් මට්ටම අඩු වෙන්නේ. අපි කියනවා දිය වැඩි ආව. එහෙනම් දිය වැඩි ආව හට ගන්න හේතුව තමයි ඉන්සියුලින් අඩු වීම. නැත්නම් ඉන්සියුලින් ශ්‍රාවය නොවීම. හරිද? එහෙනම් ග්ලූකගන් වලින් අඩු වෙච්ච ග්ලූකෝස් මට්ටම නැවත ප්‍රශස්ත දක්වා වැඩි කරනවා. ඉන්සියුලින් වලින් වැඩි වෙච්ච ග්ලූකෝස් මට්ටම නැවත ප්‍රශස්ත දක්වා අඩු කරනවා. ඒ කියන්නේ මේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගන්න ඉන්සියුලින් සහ ග්ලූකගන් වලින් බැලන්ස් කරලා. එතකොට මේ දෙකම ශ්‍රාවය වෙන්නේ ආග්නේයාශය ලැංගෑන් දීපිකාවල ඇල්ෆා සහ බීටා සෛල වලින්. ඒ නිසා ආග්නේයාශය අපේ රුධිර ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීමට ඉතාමත්ම වැදගත් අන්තරාසර්ග ග්‍රන්ථියක්. ආග්නේයාශය ලැංගෑන් දීපිකා සෛල තුල හෝමෝන් නිපදවන සෛල දෙවර්ගයක් ඇත. ඇල්ෆා සෛල සහ බීටා සෛල ඇත. ඇල්ෆා සෛල මගින් ග්ලූකගන් හෝමෝනේද බීටා සෛල මගින් ඉන්සියුලින් හෝමෝනේද නිපදවේ. ඇල්ෆා සෛල මගින් ග්ලූකගන් හෝමෝන නිපදවනවා. බීටා සෛල මගින් ඉන්සියුලින් හෝමෝනේ නිපදවනවා. right. මෙම හෝමෝන දෙක මගින් මේ තියෙන අග්නේයාශය තියෙන ලැංගෑන් දීපිකා සෛල ගොනු මේවා නෙවෙයි මේක. ඒවයි ඔය ඇල්ෆා සෛල බීටා සෛල මේ නිල් පාටින් වගේ පෙන්ලා තියෙන්නේ බීටා සෛල. එවෙන් ඉන්සියුලින් මේ තද දම් පාටින් වගේ පෙන්ලා තියෙන ඇල්ෆා සෛල. හරි. තව මේ රතු පාට සෛල වර්ගිකුත් තියෙන්නේ. ඒකත් ඇත්තටම සෛල ආකාරයක්. නමුත් ඒක විශේෂ නිර්දේශේ නෑ. ඊට පස්සේ මේවා මොනවද කියන්නේ? ඒවා තමයි අර බහිරාසර්ග ග්‍රන්ථි. ඒවෙන් තමයි එන්සයිම් ජීවක එන්සයිම් නිපදවන්නේ. මේ තමයි අන්තරාසර්ග ග්‍රන්ථි. ඒ කොටසක් අග්නේයාශය කොටසක් කරන් පෙන්නලා තියෙන්නේ. මේ තියෙන අපේ ආමාශයේ මේ ඉන්න අක්මාව ඇත්තටම අක්මාව මේ තියෙන ආමාශයේ ඒ දෙක අතර මේ ග්‍රහණි නැම්මේ තමයි මේ තියෙන මහාන්ත්‍රය ආමාශයයි මහාන්ත්‍රය අතර ග්‍රහණි නැම්මේ තමයි අග්නේයාශය පිහිටලා තියෙන්නේ. මේක ඇත්තට පොඩියට පේන්නේ. මේකේ පැත්තේ ඇත්තට ලොකුවට තියෙනවා අග්නේයාශය. චුට්ටයි මෙතන පේන්නේ. මෙම හෝමෝන දෙක මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත තත්වයක පවත්වා ගනී. ඉන්සියුලින් ශ්‍රාවය අඩු වීමෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යයි. මොකද ඉන්සියුලින් වැඩි වෙච්ච එක අඩු කරන්නේ. ඒතකොට ඉන්සියුලින් අඩු වුණොත් නැතු ප්‍රශස්ත ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. මෙම තත්ත්වයේ දියවැඩියාව ලෙස හැඳින්වේ. මෙම තත්ත්වයට කියනවා දියවැඩියාව කියලා. ඊට පස්සේ අධිවෘක්ක ග්‍රන්ථි. ඔන්න ඊළඟට තියෙන ග්‍රන්ථිය අධිවෘක්ක ග්‍රන්ථි. අධිවෘක්ක නම අධි කියන්නේ උඩ. වෘක්ක දෙක උඩ තියෙන ග්‍රන්ථි නිසා මේවට කියනවා අධිවෘක්ක ග්‍රන්ථි. මේ තියෙන්නේ වම් සහ දකුණු වකුගඩු දෙක උඩ අධිවෘක්ක ග්‍රන්ථි දෙක පිහිටලා තියෙනවා. මේ තියෙන අධිවෘක්ක ග්‍රන්ථි. වකුගඩු උඩ කියන එකයි අධි කියන්නේ. අධිවෘක්ක වකුගඩු උඩ තියෙන නිසා අධිවෘක්ක ග්‍රන්ථි. මේ අධිවෘක්ක ග්‍රන්ථි දෙකේ එක අධිවෘක්ක ග්‍රන්ථියක්
ඉගෙන ගත්තම දෙකම එක වගේ. මේක අධිවෘක්ක ග්‍රන්ථිය මෙහෙම ගත්තොත් මේ අධිවෘක්ක ග්‍රන්ථිය මැදින් කපලා බැලුවොත් මේක කොටස් දෙකක් පේනවා. මේ වටේ තියෙන කොටසට කියනවා බාහිකය. බාහිකය. වටේ තියෙන කොටස බාහිකය. මැද තියෙන කොටස මජ්ජාව. අධිවෘක්ක ග්‍රන්ථි බාහිකිනුත් හෝමෝන ශ්‍රාවය වෙනවා. මජ්ජාවෙනුත් හෝමෝන ශ්‍රාවය වෙනවා. අධිවෘක්ක ග්‍රන්ථි බාහිකින් ශ්‍රාවය වෙන හෝමෝන තමයි ඇල්ඩෝස්ටෙරෝන් සහ කෝටිසෝල්. ඇල්ඩෝස්ටෙරෝන් සහ කෝටිසෝල් තමයි අධිවෘක්ක ග්‍රන්ථි බාහිකින් ශ්‍රාවය වෙන හෝමෝන. මජ්ජාවෙන් ශ්‍රාවය වෙන්නේ ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින්. ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින් තමයි ශ්‍රාවය වෙන්නේ. බාහිකින් ශ්‍රාවය වෙන්නේ ඇල්ඩෝස්ටෙරෝන් සහ කෝටිසෝල් මතක තියාගන්න ඕනේ. මජ්ජාවෙන් ශ්‍රාවය වෙන්නේ ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින්. මේ ඇල්ඩෝස්ටෙරෝන් වලින් මොකද කරන්නේ? මුත්‍ර සමග පිටවන ලවණ ප්‍රමාණය පාලනය කරනවා. ඇල්ඩෝස්ටෙරෝන් හෝමෝනේ බාහිකින් ශ්‍රාවය වෙන ඇල්ඩෝස්ටෙරෝන් හෝමෝනෙන් කරන්නේ මුත්‍ර සමග පිටවන ලවණ ප්‍රමාණය පාලනය කරනවා. කෝටිසෝල් හෝමෝනෙන් මොකද්ද කරන්නේ? කෝටිසෝල් හෝමෝනෙන් කරන්නේ ග්ලූකෝස් පරිවෘත්ති. ඒ කියන්නේ සෛල තුල ග්ලූකෝස් බිඳේලීමේ ක්‍රියාව පාලනය කරනවා කෝටිසෝල් හෝමෝන. හරිද? සෛල තුල ග්ලූකෝස් පරිවෘත්තිය පාලනය කරනවා. පරිවෘත්තිය කියන්නේ සෛල ඇතුලේ ග්ලූකෝස් මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ ග්ලූකෝස් බිඳේලීමේ ක්‍රියාවලිය පාලනය කරනවා කෝටිසෝල් හෝමෝන. ඇඩ්‍රිනලින් හෝමෝනයයි නොඇඩ්‍රිනලින් හෝමෝනය දෙන්නම එකට තමයි වැඩේ කරන්නේ. මෙතන නම තිබ්බට දෙන්න ප්‍රතිවිරුද්ධ නැහැ. දෙන්න එකට. ඒගොල්ලෝ කරන්නේ අර ස්වයං සාධක ස්නායු පද්ධතිය අනුවේගීක කළේ. මොකද අනුවේගී කරන්නේ? බිය වූ අවස්ථාවක හෝ කේන්ති ගිය අවස්ථාවක සටනට හෝ පලායමට දේ සූදානම් කරේ. ඒ වැඩ ටිකම අන්තරාසර්ග පද්ධතියේ ඒ වෙලාවට බය වෙච්ච වෙලාවට ස්නායු පද්ධතිය පැත්තෙන් ක්‍රියාත්මක වෙන්නේ ස්වයං සාධකයේ අනුවේගීක. බය වෙච්ච හෝ කේන්ති ගිය වෙලාවක අන්තරාසර්ග පද්ධතිය පැත්තෙන් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ අධිවෘක්ක ග්‍රන්ථි වල මජ්ජාවෙන් ශ්‍රාවය කරන ඇඩ්‍රිනලින් නොඇඩ්‍රිනලින්. අර වැඩ ටිකමයි කරන්නේ. හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. රුධිර පීඩනය වැඩි කරනවා. රුධිර නාල තුලින් යන රුධිර ප්‍රමාණය වැඩි කරනවා. ශ්වසන වේගය වැඩි කරනවා. ඒ වැඩ ටිකම කරනවා. ඒ කියන්නේ බිය වූ අවස්ථාවක හෝ කේන්ති ගිය අවස්ථාවක සටනට හෝ පලායමට දේ සූදානම් කිරීමට ස්වයං සාධක ස්නායු පද්ධතියේ අනුවේගීක ක්‍රියාත්මක වෙනවා. අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාත්මක වෙන්නේ ඇඩ්‍රිනලින් නොඇඩ්‍රිනලින් හෝමෝන. අර වැඩේටම ඒගොල්ලන්ට උදව් කරනවා. ස්වයං සාධක ස්නායු පද්ධතියේ අනුවේගීයකට මේගොල්ලොත් එකතු වෙලා දායක වෙලා අර වැඩ ටික අර ශක්තිය ලබා දෙන්න වැඩි ශක්තිය ලබා දෙන්න ඒ රුධිර පීඩනය වැඩි කිරීම හෘද ස්පන්දන වේගය වැඩි කිරීම ශ්වසන වේගය වැඩි කිරීම දහඩිය දැමීම හරි ඒ දේවල් ටික කරනවා. එතකොට ඒ තමයි ඇඩ්‍රිනලින් නොඇඩ්‍රිනලින් වලින් කරන්නේ ඒක ශ්‍රාවණි බියු අවස්ථාවක හෝ කේන්ති ගිය අවස්ථාවක සටනට හෝ පලා යෑමට මජ්ජාවේ කෝටිසෝල් බාහිකෙන් ශ්‍රාවය වෙනවා. රුධිරේ ග්ලූකෝස් මේ සෛලවල ග්ලූකෝස් පරිවෘත්තිය යාමනය කරනවා. ඇල්ඩෝස්ටෙරෝන් හෝමෝනේ මොකද්ද කරන්නේ? මුත්‍ර සමග පිටවන ලවණ ප්‍රමාණය පාලනය කරනවා. right අපි බලමු. අධිවෘක්ක ග්‍රන්ථි මෙම ග්‍රන්ථි වකුගඩු වලට ඉහළින් එහි මතු පිට පිහිට ඇත. එහි කොටස් දෙකක් ඇත. ඇතුළට කොටස මජ්ජාව නමින්ද බාහිර කොටස බාහිකේ නමින් හැඳින්වේ. ඇල්ඩෝස්ටෙරෝන් හා කෝටිසෝල් යන හෝමෝන මෙම ග්‍රන්ථියේ බාහිකේන්ද බාහිකෙන් ඇල්ඩෝස්ටෙරෝන් කෝටිසෝල් ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින් යන හෝමෝන අධිවෘක්ක ග්‍රන්ථි මජ්ජාවෙන්ද නිෂ්පාදනය වේ. මජ්ජාවෙන්ද නිෂ්පාදනය වේ. ඇල්ඩෝස්ටෙරෝන් හෝමෝනය මගින් මුත්‍ර සමග පිට වී යන ලවණ ප්‍රමාණය පාලනය කරයි. කෝටිසෝල් හෝමෝනය මගින් ග්ලූකෝස් පරිවෘත්තිය ඉහළ නංවයි. සෛල තුළ ග්ලූකෝස් මයිටොකොන්ඩ්‍රියා තුළ දහනය වීම වේගවත් කරනවා. හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීමට දේහය සූදානම් කිරීමේ ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින් වලින් යුතුවන ක්‍රියාව වේ. ඒ සඳහා රුධිර පීඩනය හා හෘද ස්පන්දනය, හෘදයෙන් පිට කරන රුධිර ප්‍රමාණය වැඩි කිරීම, ග්ලයිකෝජන් බිඳ වැඩි කිරීම ආදිය මගින් ශක්තිය වැඩි කරයි. අර අනුවේගී ස්නායු පද්ධතියට උදව් කරනවා මේ දෙන්න වැඩි වැඩියෙන් ශක්තිය නිපදවලා ඒ අදාළ තත්ත්වයට ගැලපෙන ශරීරයේ සූදානම් කරනවා. right. වෘෂණ පිරිමින්ගේ තමයි වෘෂණ තියෙන්නේ. පිරිමි වෘෂණ අන්තරාසර්ග ග්‍රන්ථි ලෙස හැසිරෙනවා. මොකද මම කිව්වා වෘෂණවල තියෙනවා විශේෂ සෛල වර්ගයක් අන්තරාල සෛලවත් ලේඩික් සෛල. ඒවෙන් ශ්‍රාවය කරනවා කියලා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයකට පණිවිඩය දෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය කරන LH වලින් තමයි මේ පණිවිඩය දෙන්නේ. ඒතර පිටියුටරි ග්‍රන්ථිය LH වලින් පණිවිඩය ආපුවම වෘෂණවල තියෙන අන්තරාල සෛලවත් ලේඩික් සෛල වලින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය කරනවා. ඒතකොට ඒක ශ්‍රාවය කරන්නේ වෘෂණ වලින් නිසා වෘෂණ හැසිරෙනවා අන්තරාසර්ග ග්‍රන්ථියක් ලෙස. මොකක් හෝමෝන නිපදවනවානේ. ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය නිපදවනවා. වෘෂණ තුල ඇති අන්තරාල සෛල කාණ්ඩයක් මගින් ටෙස්ටොස්ටෙරෝන් නම් හෝමෝනය නිපදවයි. ඒතර මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය මොකද කරන්නේ? පිරිමින්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ. රැවුල වැවීම, පපුව කිහිලි ඉකිලි ප්‍රදේශවල රෝම වර්ධනය වීම,
දේහරාමුව ශක්තිමත් වීම, කටහඬ ගොරෝසු වීම, හම ගොරෝසු වීම, මෙන්න මේ වගේ පිරිමින්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කරන්නේ. පිරිමි ගතියට අදාළ පිරිමින්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පවත්වා ගන්නේ මෙන්න මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය. එමගින් පුරුෂයන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කිරීම සහ වර්ධනය සිදු කරයි. ද්විතීක ලිංගික ලක්ෂණ හටගෙන ඒවා වර්ධනය කිරීම සිදු කරන්නේ මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය. ඒ ස්‍රාවය වෙන්නේ පුරුෂනවල තියෙන අන්තරාර්ථ සෛලවත් ලේඩික් සෛල වලින්. ඒ නිසා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ස්‍රාවය කරන නිසා වෘෂණ අන්තරාසාර ග්‍රන්ථි ලෙස හැසිරෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ඩිම්බ කෝෂ. ඒක තියෙන ස්ත්‍රීන්ගේ. ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂ වලින් ස්‍රාවය කරන හෝමෝන දෙකක්. එකක් තමයි ඊස්ට්‍රජන් හෝමෝනය, අනික තමයි ප්‍රොජෙස්ටරෝන් හෝමෝන. මේ දෙකම ඩිම්බ කෝෂ වලින් ස්‍රාවය කරන්නේ. ඒක ඩිම්බ කෝෂ වලින් හෝමෝන ස්‍රාවය කරන නිසා ඩිම්බ කෝෂ හැසිරෙනවා අන්තරාසර්ග ග්‍රන්ථි ලෙස. ඩිම්බ කෝෂ වලින් ස්‍රාවය කරන ඊස්ට්‍රජන් හෝමෝන වලින් කරන්නේ ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය කරනවා. මොනවද ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ? උකුල ප්‍රදේශයේ පළල් වීම, ස්තන ග්‍රන්ථි වර්ධනය වීම, ගර්භාෂය විශාල වීම, දේහයේ පේශි මොනවාද අදච්චර්මී මේද පටකයේ මේදය වර්ධිලා දේහේ පිරිපුන් ස්වභාවයකපත් වීම, සම පැහැපත් වීම, මෙන්න මේ වගේ ආර්ථෝ චක්‍රේ ක්‍රියාත්මක වීම, මෙන්න මේ වගේ ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ. කියන්නේ ගැහැණු අයගේ ගැහැණු ගතියට අදාළ ක්‍රියාවන් පවත්වා ගන්න ඊස්ට්‍රජන් හෝමෝන. ඒතර මේ හෝමෝනි ස්‍රාවය කරන්නේ ඩිම්බ කෝෂේ. ඩිම්බ කෝෂේ. ඊළඟ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනින් කරන්නේ ඇත්තටම ආර්ථෝ චක්‍රය පවත්වා ගැනීම සහ ගර්භණීභාවය පවත්වා ගැනීමට, ගර්භණී කාලය තුල ගර්භණීතාවය පවත්වා ගැනීමට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනිය වැදගත් වෙනවා. ඒතර මේ හෝමෝනිය ස්‍රාවය කරන්නේ ඩිම්බ කෝෂයෙන්. ඒක ගර්භණීතාවයේදී සහ ආර්ථවයේදී යම් කොටසකදී මේ හෝමෝනිය ස්‍රාවය වෙනවා. එතකොට මේ හෝමෝන දෙකම ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පවත්වා ගන්න එස්ට්‍රජන් හෝමෝනිය, ගර්භණීතාවය සහ ආර්ථව චක්‍රය පවත්වා ගන්න ප්‍රොජෙස්ටරෝන් හෝමෝනිය වැදගත් වෙනවා. ඒ දෙකම ස්‍රාවය කරන ඩිම්බ කෝෂ වලින් නිසා ඩිම්බ කෝෂ අන්තරාසර්ග ග්‍රන්ථි ලෙස හැසිරෙනවා. ඩිම්බ කෝෂ තුල ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන නිෂ්පාදනය වේ. මෙම හෝමෝන මගින් ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කර ඩිම්බ නිෂ්පාදනය උත්තේජනය කරයි. ඔන්න එහෙමනම් අපි මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය, අන්තරාසර්ග ග්‍රන්ථි, අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවන හෝමෝන, ඒ එක් එක් හෝමෝනයේ සිදු කරන කාර්යයන් කතා කරා. ඉතින් මේවා පොඩ් මතක තියාගන්න ඕනේ. අන්තරාසර්ග පද්ධතිය අස්නායක සමායෝජනය මෙතනින් ඉවරයි. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් පාඩමේ සමායෝජනය හා සමස්ථිතිය සමායෝජනයේ කොටස් දෙකම කතා කරා. ස්නායුක සමායෝජනය ස්නායු පද්ධතියයි, අස්නායක සමායෝජනය අන්තරාසර්ග පද්ධතිය. ඒ කියන්නේ සමායෝජනය කියන කොටස ඉවරයි ස්වාමීන් වහන්සේලා. එහෙනම් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සමස්ථිතිය කොටස. ඒ නිසා මේ සමායෝජනයේ කොටස නැවත මුලින් ඉඳලා හොඳින් පරිශීලනය කරලා, අවබෝධ කරගෙන, ආවර්ජනය කරලා, මෙනෙහි කරලා හොඳින් තේරුම් අරගෙන එන්න. එතකොට පාඩමේ අවසාන කොටස වන සමස්ථිතිය කොටස අපිට තේරුම් ගන්නට පහසු වෙනවා. හොඳයි එහෙමනම් සමස්ථිතිය කොටසෙන් ඊළඟ කොටසත් එක්ක නැවත මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතුව මේ කොටසෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.